නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සසරේ ඇවිදගෙන ආපු ඉපද මැරෙමින් ආපු මේ ගමනේදී මේ ලැබූ මනුස්ස ජීවිතයේ ලොකු වාසනාවක් උරුම කරගත්තු එකක්. ඒ වාසනාව තමයි අපට ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගෙන අපිට උන්වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගන්නට පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා අවස්ථාවකදී දිව්‍ය ලෝකේ දෙවිවරු ආයුෂ ඉවර වෙලා චුත වෙන්න ලං වුණාම ඒ දෙවිවරු හැඳගෙන ඉන්න දිව්‍ය සලු කිලුට වෙනවා. මල් මාලා පර වෙනවා. ඇඟෙන් දහඩිය ගලනවා. දිව්‍ය සැපේ හිත පිහිටන්නේ නැහැ. එතකොට අනිත් දෙවිවරු දන්නවා දැන් මේ දෙවියා චුත වෙන්නයි යන්නේ. අනිත් දෙවිවරු මෙයාව වට කරගන්නවා. වට කරගෙන කියනවා, දෙවිය දැන් ඔබ චුත වෙන්න ළඟයි. දැන් ඔබ යන්න ස්වර්ගයට. එතකොට දෙවියන් ස්වර්ගය කියලා සැලකුවා මිනිස් ලෝකය. ඊට පස්සේ දෙවිවරු කියනවා ඔබ ස්වර්ගයට ගිහින් උතුම්ම ලාභය ලබන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ඒක. මහණෙනි, දෙවියන් උතුම්ම ලාභය කියලා සලකන්නේ මනුස්ස ලෝකිට ආවට පස්සේ ඒ මිනිස් ලෝකේ උපන් මිනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදය ඇති කරගන්නවා නම්, ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම්, අන්නේ ශ්‍රද්ධාලාභය තමයි උතුම්ම ලාභය. ඊළඟට මේ දෙවිවරු කියනවා, දෙවියේ උතුම් ලාභය ඔබ ලබාගෙන ඒ උතුම් ලාභය තුල ඉෂ්ඨාවර වෙලා ඉන්න. මේ ලෝකේ කිසි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහමණයෙකුට විනාශ කරන්න බැරි විදියට ඔබ මේ ශ්‍රද්ධාව තුළ පිහිටන්න, ස්ථිරව පිහිටන්න. එතකොට මේ ශ්‍රද්ධාව තුළ ස්ථිරව පිහිටනවා කියන්නේ සෝවාන් වීම. ඔන්න ඔය කරුණු ටික තමයි චුත වෙන්න ලං වුණු දෙවියන්ට දෙවිවරු කියන්නේ. දෙවියන් විසින් ස්වර්ගය යයි වර්ණනා කරන ලද මිනිස් ලෝකේ දැන් අපි ඉන්නවා. දෙවියන් විසින් ලාභයක් කියා වර්ණනා කරන ලද ශ්‍රද්ධාවට දැන් අපි පැමිණිලා ඉන්නවා. ඒ ශ්‍රද්ධාව තුළ ඉෂ්ඨාවර වෙන්න කියන කරුණට නොනැති අය පැමිණිලා ඉන්නවා. පින්වත්නි, ශ්‍රද්ධාවේ ඉෂ්ඨාවර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ඇති විචිකිච්ඡාව නැති වෙලා අවබෝධයෙන්ම චිත්ත ප්‍රසාදය ඇති වෙලා මේ ධර්මයේ තුල යම් කිසි කෙනෙකුට සෝවාන් වෙන්න ලැබුණොත් එයාගේ ජීවිතයේ ප්‍රශ්න වලින්
99.9%ක්ම ඉවරයි. ප්‍රශ්න වලින් නෙමෙයි දුක් වලින්. එහෙම හිතන්න කාරණාවක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුං ඇට තරමේ පුංචි ගල් කැට 7ක් පේලියට තිබ්බා. පේලියට තියලා විශාල දැවැන්ත සිනේරු පර්වත රාජයා ගැන බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ගල් කැට 7 වගේ මේ මුං ඇට තරමේ ගල් කැට 7 වගේ කී ගුණයක් මේ මහා විශාල හිමාල පර්වතයේ විශාලද ලොකුද කී ගුණයක් ලොකුද භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේක කොයිතරම් විශාලද කියලා ප්‍රමාණය අපිට ගණන් කරලා කියන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා අවසන් කරපු දුක මේ මහා පර්වතයේ වගේ. එයාට විඳවන්න තියෙන දුක මේ මුංගෙට තරමේ ගල් කැට 7 වගේ. එතකොට 100ට ගානෙන් බැලුවොත් එහෙම සෝතාපන්න වෙච්ච කෙනෙකුට විඳවන්න තියෙන දුක 100ට එකක්වත් නැති තරම්. එයා අවසන් කරපු දුක 99.9%කටත් වැඩි තරම්. එතකොට බලන්න ඉබඳු දෙයක් මේ ඉපදී මැරෙමින් යන ගමනේදී අපිට ලබා ගන්න නැත්නම් ඒක අනිත් ලබන සියලු දේවල් වලට වඩා අපේ ආරක්ෂාව පිණිස අපේ රැකවරණය පිණිස අපට පිළිසරණ පිණිස හේතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා. මෙන් අපිට පැහැදිලිව පේනවා මේ ලෝකේ අනිත් මොනවා කතා කළත් ස්ථිරම විසඳුම තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන් විතරයි. වෙන කිසිම වෙලාවක අපට ස්ථිර විසඳුමක් කරා යන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා අපිට ඒ සඳහා යන්න තියෙන දුර්ලභ මගක් පෑදුනා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල් අහන්න ලැබෙනවා. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි දැනගන්නේ බුද්ධ දේශනාවලින්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේ දේශනාවන් කොටස් 9කට සකස් වෙලා ගොනු වෙලා තිබුණා. ඒ කොටස් 9ට කොහොමද කියන්නේ අපි? නවාංග ශාස්ත්‍රු ශාසනය. අංග 9කින් යුතු ශාස්ත්‍රු ශාසනය. ඒ තමයි සුත්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල. මේ වයින් දැන් අපි මේවට අයිති දේවල් මේ නවාංග ශාස්ත්‍රු ශාසනයට අයිති දේවල් අපි කතා බස් කරනවා. සුත්ත කිව්වේ සූත්‍ර දේශනා. ගෙය්‍ය කිව්වේ ගාථා සහිත වූ සූත්‍ර දේශනා. වේයාකරණ කිව්වේ ගාථා රහිත වූ දේශනා. ඊළඟට සුත්ත ගෙය්‍ය වේයාකරණ ගාථා කිව්වේ ගාථාව නම් වූ දේශනා. ඉතිඋත්තක කිව්වේ මෙසේ පවසන ලද්දේ කියලා විශේෂ කොට වදාරන ලද දේශනා. උදාන ප්‍රසාද සංවේග අවස්ථාවල් වලදී බුදුමුවින් નિરાයාසයෙන්ම නිකුත් වෙන ධර්මය. ජාතක උන්වහන්සේගේ පෙර ජීවිතය ගැන සඳහන් තොරතුරු. අබ්භූත ධම්ම බුදුවරුන්ට අදාළ වූ ආශ්චර්ය අద్భుත දේවල්. වේදල්ල ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡා. මේවෙන් තමයි මේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේවයි අපිට අවධානය යොමු නොවිච්ච කාරණයක් ගැන මම අද මතක් කරන්න කල්පනා කළා. ඒ තමයි අබ්භූත ධම්ම. ආශ්චර්ය අద్భుත කරුණ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ හරීම ආශ්චර්යයි, අద్భుතයි, පුදුම සහගතයි. පින්වත්නි, මේ ලෝකේ පුදුම සහගත දේවල් කීයක් තියෙනවද? අපෙන් අහන්න ඉස්සර වෙලා පුදුම සහගත දේවල් 7ක්ලු 8ක්ලු පුදුම සහගත දේවල් දැන් චීනු තාපයක් බැන්දා. මේකේ පුදුම සහගත දේවල් තියනවද? පුදුම සහගත දෙන්නේ ගලින් ගල ගොඩනගලා මොකද්ද වදින්න බැරි? පුදුම සහගත දේවල් තියෙන්නේ එකයි. ඒ තමයි මේ මහා භද්‍ර කල්පයේ මේ යුගයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම. ඉතින් උන්වහන්සේ ආශ්චර්ය අద్భుත කාරණා ගැන උන්වහන්සේම දේශනා කරනවා. ආශ්චර්ය අද්භූත ධම්ම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒකේ සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කතා වෙනවා. ආයුෂ්මත්නි මේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය හරීම ආශ්චර්යයි. මහා 이르දිමත්. පුදුම සහගතයි. අතීතයේ මේ කිසිවෙක් නොදන්නේ කාලේ වෙලිතලාවෙන් වැසී ගිය අතීතයේ බුදුරජාණන් වහන්සේලාගෙන මතු කර කර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෙව. කවුරුවත් දන්නේ නැති අසිරිමත් දේවල්. මේක අහගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ කියනවා අච්චරියාචේ වාවුසු තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතා අබ්බුතාචේව ආවුසු තථාගතා අබ්බුත ධම්ම සමන්නාගතා ചാති. ආයුෂ්මතුනි තථාගතයන් වහන්සේලා ආශ්චර්යයි. ආශ්චර්ය ධර්මයන්ගෙන් යුක්තයි. අද්භූතයි. අද්භූත ධර්මයන්ගෙන් යුක්තයි. ඉතින් මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ ඔබ ආශ්චර්ය අද්භූත කරනු අහලා තියෙනවනේ තථාගතයන් වහන්සේ ගැන. එසේ ස්වාමීනි මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේවා අහලා තියෙන්නේ. මං අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනේ මනාකොට සිහිනුවණින්මයි කියලා. තුසිත දිව්‍ය ලෝකේ වැඩ සිටියේ මනාකොට සිහිනුවණින්මයි කියලා. තුසිත දිව්‍ය ලෝකේ ආශය ඇති තාක් ඉඳලා ඒ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වුණේ මනාකොට සිහිනුවණින්ම යුක්තව චුත වෙලා කියනවා. අර මෑණියන්ගේ මහාමායා දේවියගේ කුසේ පිළිසිඳගත් ආශ්චර්ය අද්භූත කාරණා පුදුම විදිහට ඒක රාශි වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වටා. ඒ මෑණියන් දිහා බැලුවා. ඒ මෑණියන්ට වයස තියෙන්න ඕනේ ඒ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තට පස්සේ මාස 10යි දවස් 7න් ආයුෂ සීමා වෙච්ච. මව් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ඔක්කොම ගානට එකතු වෙලා ඉන්න ඕනේ වෙලාවට. එහෙම වුණා. බොහෝම සිහිනුවණින් බෝසතාණන් වහන්සේ ඒ මහාමායා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ පිළිසිඳ ගන්න වෙලාවේ මේ ලෝකේ මේ මහ පොළව හෙල්ලුම් කෑවා. ලෝකාන්ත නරකේ ඝනාන්ධකාරයේ පිරි ලෝකාන්ත නරකේ පවා එළිය විහිදිලා ගියා. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. ඒ මව කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ප්‍රകൃතියෙන්ම බෝසත් මාතාව පන්සිල් රකින්න කෙනෙක්. එතුමියගේ අතින් සතෙක් මැරෙන්නේ නැහැ. සොරකමක් කෙරෙන්නේ නැහැ. වර්ධිකාම සේවනයක් තබා පුරුෂයෙකු කෙරෙහි රාගසිතක්වත් හටගන්නේ නැහැ. බොරු කියවෙන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය අහලකටවත් ගන්නෑ. ප්‍රകൃතියෙන්ම සීලවන්තයි. ආශ්චර්ය අద్భుත දේවල් මේ. එතකොට ඊළඟ එක තමයි මේ අම්මා මේ බෝසත් මාතාවගේ කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මා දරුසුරතල් බලන්නේ දරුවා මව් කුසේ සිටිද්දිමයි. මව් කුසේ ඉන්න දරුවත් එක්ක මේ අම්මා කතා කරනවා. මේ අම්මත් එක්ක දරුවා කතාබස් කරනවා. දරුවෝ පේනවා. අම්මා දරුසුරතල් බැලුවේ දරුවා මව් කුසේදී සිටිද්දී. ආශ්චර්යයි. එතකොට බලන්න මේ බෝසත් මාතාව තුලත් මේ ආශ්චර්යය ඇති වුණා. ඒ ලුම්බිනි සල්වනයේට ගියපු දවසේ ශාල වනෝද්‍යානයේ සිරි නරඹමින් මේ අම්මා ඇවිදගෙන යද්දී මේ අම්මට තේරුණා මේ අමුත්තක්. මේ අම්මා හිටියේ සල් ගහක් ළඟ. මේ අම්මට සල්ලත්තක් අල්ලගන්න ඕන වුණා. දැන් මේ අම්මා අත ඉස්සුවා. සල්ලත්තට අත උස මදි. මොකද උනේ? සල්ලත්ත පාත් වුණා. ආශ්චර්ය නැද්ද? ඒව තමයි ආශ්චර්යය. ඒ වෙලාවේ බෝසත් මාතාව සල්ලත්ත පාත් වෙලා අල්ලගෙන හිටගෙන ඉඳෙද්දී බෝසතාණන් වහන්සේ මිනිස් ලොවට බිහි වුණා. ඒ මොහොතේ මහ පොළොව හෙල්ලුම් කෑවා. ලෝකේ පුරා දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝකයක් පැතිර ගියා. ඒ සැනකින්ම මේ දෙපැත්තෙන් දිය දහරා දෙකක් අහසට පැන නැංගා.
උල්පතක් ඇති වුණා මේ එක පැත්තකින් අහසට වතුර පාර විදිනවා. ඔව් රස්නි උල්පතක්. රස්නි වතුර. ඒ වතුරෙන් මේ අම්මයි පුතයි නෑ වෙනවා. අනිත් පැත්තෙන් තව උල්පතක් අහසට පැන නැංගා. ඒකෙන් ඔව් සිසිල් වතුර අම්මයි පුතයි නැහැ වෙනවා. මේ උල්පත් දෙක තිබිලා තියෙනවා පින්වත්නි අවුරුදු 1000ක්. එතකොට අර හියුන්සියන් කියන මේ සංචාරක භික්ෂුව ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ලුම්බිනීට යද්දී ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. ඊට පස්සේ සතරවරන් දෙවියෝ මහා බ්‍රහ්මයා තමයි උන්වහන්සේ අතට ගත්තේ. ඊට පස්සේ සතරවරන් දෙවිවරු අම්මගේ අතට දුන්නා. අම්මා දරුවා අතට ගන්නකොට දරුවා අතින් ලෙස්සලා බිමට හිටගත්තා. හිටගෙන මොකද කළේ? උතුරු දිශාවට පියවර 7ක් ඇවිදගෙන ගියා. පියවර 7ක් ඇවිදගෙන ගිහින් අහස දෙසට ඇඟිල්ල දිගු කළා. ගාථාවක් ප්‍රකාශ කළා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ. මේ වගේ මහා ගාම්භීර වූ ප්‍රකාශයක් මේ දරුවා කළා. මේක දැනුනේ මේ ලෝකෙට විතරක් නෙමෙයි පින්වත්නි. රජතුමාට සම්බන්ධ රාජමාලිගාවට යන්නේන රාජ ඊර්ෂිවරයෙක් හිටියා. අසිත කියලා. එදා මේ අසිත හිටියේ දවල් කාලේ දිවා කාලේ ගත කරන්න ගිහින් හිටියේ තව්තිසා දිව්‍ය ලෝකෙට. දැන් බලන්න මේ කාලේ මිනිස්සුන්ගේ තත්ත්වය එතකොට අසිත ඍෂිවරයා දවල් කාලේ විවේකයෙන් ගත කරන්න ගියේ කොහෙද? තව්තිසා දිව්‍ය ලෝකේ. තව්තිසා දිව්‍ය ලෝකෙට ගිහින් විවේකයෙන් ඉන්නකොට මහා ප්‍රීති ഘോഷාවක් ඇහෙනවා. බැලුවා. බැලින්නම් දෙවිවරු දිව්‍ය සලු එහාට මෙහාට කරකවමින් විසිල් ගගහ ප්‍රීති ഘോഷා කර කර මේ දෙවිවරු නටනට මහා ප්‍රීති උත්සවයක්. මේ අසිත ඍෂිවරයා ඒ දෙවිවරු ළඟට ගිහිල්ලා කියනවා පින්වත් දෙවිවරුනි හරි බුදුමයි මෙතෙක් කලකට මා දැකලා නැහැ. සුරාසුර යුද්ධයේදී අසුරයන් පරදවා සුරයන් ජයගත්ත දිනේදීවත් මා දැකලා නැහැ මෙවැනි ලොමුදහා ගැන්වෙන ආකාරයේ ප්‍රීති උත්සවයක්. මොකද්ද මේකට හේතුව? අර දෙවිවරු එක හඬින් කෑ ගහලා කියනවා පින්වත මේ ලෝකේට උතුම් මැණික මේ තුන්ලොව දකිනා එකම ඇස ලෝකේ මහාර්ග මනුෂ්‍ය රත්නය අන්න කපිල වස්තුවේ ලුම්බිනී සල්වනේ පහළ වුණා කියනවා. ඒ උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පේ ලෝකේ එළිය කරන මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය නම් වූ ධර්ම චක්‍රය ලෝකේ පුරා පතුරවා හරිනවා කියලා හඬ නගා කිව්වා. අසිත තාපසයා හරිම ප්‍රීතියටපත් වෙලා දිව්‍ය ලෝකෙන් නික්මිලා සැනකින් මනුස්ස ලෝකයට ආවා. ඇවිල්ලා කෙලීම ගියා රාජමාලිගාවට. රජතුමනි පුත්‍රණක් ලැබුණා කියලා ආරංචි. මමත් කැමති මේ දරු සිඟිත්තාව බැහැ දකින්න. හොඳයි ස්වාමීනි කියලා රජුරු අරගෙන ආවා මේ බෝසතාණන් වහන්සේ බෝසත් කිරි කැටිය අරගෙන ආවා. ආරගෙන ඇවිල්ලා පෙන්නනකොටම මේ පොඩි දරුවාගේ කකුල් ගිහිල්ලා රැඳිලා හිටියා. අර අසිත ඍෂිවරයාගේ ජටාවේ. ඍෂිවරයා මේක හොඳ නිමිත්තක් කල්පනා කළා. රජතුමනි මගේ දෑතට දෙන්න මේ දරු සිඟිත්තා. ඍෂින්වහන්සේගේ දෑතට ගත්තා. රන්වන් පාටින් බබලන නිල් පාට ඇස් ඇති. දෙකිනෙක බැලුවා මහා පුරුෂ ලක්ෂණ පේනවා. නිල් පාට ලොකු ඇස් ඇති දරු සිඟිත්තිය. කිති කැව්වා. පුංචි කට ඇරලා hina වුණා. උඩු ඇන්දේ දත් 20යි. යටි ඇන්දේ දත් 20යි. වීසති සේත සුදන්තෝ. චූටි සිරිපතුල් බැලුව අතට අරගෙන රෝස පාට සිරිපතුල්. චක්ක වරංකිත වරත්ත සුපාදෝ. සක්ලකුණෙන් යුතු සිරිපා යුග. පුංචි ඇඟිලි බැලුවා. පුංචි දිග ඇඟිලි.
ඊළඟට බලනකට පේන්න ගත්තා ටික ටික මහා පුරුෂ ලක්ෂණ. දරු සිඟිත්තා දිහා බලාගෙන ප්‍රීතියෙන් හිනේ වුණා. දරු සිඟිත්ත රජුරුවන්ගේ අතට දුන්නා. අඬන්න පටන් ගත්තා. රජුරු වැහුවා. ඍෂිතුමනි, ඇයි ඔබ වහන්සේ hina වුනේ? hina වුනේ මහරජාණනි සතුටු වෙන්න. කල්ප ගානකට සතුටු වෙන්න දෙයක්. මනුස්ස වර්ගයාටම සතුටු වෙන්න දෙයක්. මේ ඉන්නේ බුදු කෙනෙක්. ඇයි ඔබ වහන්සේ ඇඬුවේ? රජතුමනි, මට මේ බුදු කෙනෙක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ ධර්ම චක්‍රය පවත්වද්දී දකින්න වාසනාව නැහැ. මං එතකොට මැරිලා. මං ඒ ගැන තමයි හැඬුවේ. බලන්න කොයිතරම් ආශ්චර්ය ජනකද. ඒ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 වෙද්දී මේ මනුස්ස ලෝකේ කිසි කෙනෙක් හිතන්නේ නැති විදියට ජීවිතය ගැන හිතලා ඉවරයි. ජීවිතය ගැන තේරුම් අරගෙනත් ඉවරයි. කාටවත් අවබෝධ නොවිච්ච දේ මිනිස්යාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා අවබෝධ කරගෙනත් ඉවරයි. ඒ තමයි උපන් සත්වයා ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. කොමේකට විසඳුම අවුරුදු 29 දී අබිනික්මන් කළා. මහා බිනික්මන්. චන්නට කතා කළා. චන්න, අපි දැන් යන්න ඕනේ. මේ ලෝක සත්‍යයේ විමුක්තිය උදෙසා මට මේ මාලිගාවෙන් අවසර අරගෙන යන්න නැහැ. මෙහෙම හරි මම යන්න ඕනේ. දිවාරය දෙකේම හැම දොරටුවකම දොරටු පාළුව රැකවල්ලාගෙන ඉන්නවා. එදා රාත්‍රියේ දොරටු පාළුව හොඳටම නිදි. අශ්වයා පිටේ නැගිලා යනකොට අශ්වයාගේ කුර පොළවේ වදිනවා, සද්දය ඇහෙන්නේ. ආශ්චර්ය නැද්ද? ඒ හැම දොරටුවක්ම වහලා තිබුණේ. එදා යනකොට දොරටු ඇරලා. අන්තිමේදී උන්වහන්සේ අනෝමා ගඟෙන් එතර වෙලා ගිහින් ගිහි බන්ධන ඉවත් කරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. කාගෙන්වත් විසඳුමක් නැහැ. විසඳුමක් හොයාගෙන තමන්ම වෙහෙස මහන්සි ගත්තා. දුෂ්කර ක්‍රියා කළා. අපි නම් කෑම නැතුව ඉඳී ඕන්නම් වැඩිම වුණොත් දවස් 5ක් සතියක් ඉඳී. ඊට පස්සේ අපිව එක්කගෙන කවුරු හරි යන්න ඕනේ. එක්කෝ අපිව දොක්කගෙන යන්න ඕනේ. නිකන් යන්න බෑ අපිට. ඇවිදගෙන යන්න බෑ. නමුත් බෝසතාණන් වහන්සේ එහෙමද? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. කොච්චර ශරීරේ කෙට්ටු වුණාද කියන්නේ. බඩ අත ගාද්දී කොඳු යට පේලියේ අතට අහු වෙනවා. S2 යටට ගිලුණා ලිම් පතුලක තියෙන වතුර ටිකක් වගේ. මේ හිස් කබල සම්පූර්ණයෙන් වේලිලා ගියා. වේලිච්ච ගස්ලබු ගෙඩියක් වගේ. ශරීරේ මවිල් කුණු වෙලා අතට ආවා. අත ගාද්දී. අපේ වාසනාවට, ලෝකේ වාසනාවට මහා බෝසතාණන් වහන්සේගේ අන්තිම ආත්ම භාවය නිසා ජීවිත අන්තරායක් සිද්ධ වුණේ නැහැ. ඒකත් ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. විසක් පුන් පොහෝ දවසක් ආවා. උන්වහන්සේ කාටවත් සොයාගන්න බැරි දෙයක් සොයාගත්තා. ඒ වෙනකොට ඒ තමයි මේ ඇසකන නාසය දිවකය මනස තියෙනකන් දුක තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න දෙන්නේ නෑ කෙනෙක්. සේනා සහිත මාරයා. එහෙම කෙනෙක් ඉන්නා බව හොයාගත්තා. අවබෝධ කරගත්තා. එයත් එක්ක කතා බස් කළා. හඳුනගත්තා. වෙසක් පුන් පොහෝ දවසේ ඒ සේනා සහිත මාරයාව පරාජයට පත් කළා. මේක ආශ්චර්ය අద్భుත දෙයක් නෙවෙයිද? කොතරම් ආශ්චර්යයිද කියන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දා සම්බුද්ධත්වයට පත්ුනේ යම් වෘක්ෂයක් සෙවණේද ඒ වෘක්ෂයේ පවා බෝධිය බවට පත් වුණා. ඒ වෘක්ෂයට පවා බෝධි වෘක්ෂය කියන නම ලැබුණා. ඊට පස්සේ ඒ බෝධි වෘක්ෂයේ පවා ආශ්චර්ය නැද්ද? ආශ්චර්ය තියෙනවා. මේකයි පුදුම වැඩේ. මිහිඳු මහ රහතන් වහන්සේ පණිවිඩයක් යවුවා. සංඝමිත්තා භික්ෂුණියත්
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් වඩම්මවන්න කියලා. සංඝමිත්තා දරුවනේ අශෝක රජුරෝ ධර්මාශෝක රජතුමා තම දියණියට කිව්වා. පින්වත් භික්ෂුණිය අයියන්ඩිය පණිවිඩයක් කියවලා තියෙනවා. ලංකාවට වඩින්න කියලා. පියාණන් වහන්සේ මං යන්නම් කිව්වා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහින් කිව්වා ස්වාමීනි ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ශාඛාවක් කියවන්න කියනවා. බෝධි ශාඛාවක් කොහොමද යවන්නේ? රජුරු රන් තහඩුවකින් පාත්‍රයක් නිම කළා. නිම කළා දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඒ පාත්‍රයට පස් දාලා සකස් කළා. රහතන් වහන්සේලා වැඩ හිටියා. ලංකා ධරණී තලයේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් ගැන අපි අහලා තිනවා. මේ නිසා මේ දක්ෂින ශාඛාව 이르දි බලයෙන් කැපිලා පිහිටාවා කියලා. ඒ දක්ෂින ශාඛාව 이르දි බලයෙන් කැපිලා අර පාත්‍රේ පිහිටියා. ඊට පස්සේ පාත්‍රයේ සමග දක්ෂින බෝධි ශාඛාව අහසට පැන නැංගා. වලාකුළකින් වැහිලා ගියා. දවස් 7ක් ස්තුති පූජා පැවැත්තුවා. 7 වෙනි දවසේ ඒ බෝධින් වහන්සේ රම් පාත්‍රයේ සමග පහළට වඩිද්දී මුල් ඇදලා. අන්නේ බෝධින් වහන්සේ තවමත් අනුරපුර උඩමළුවේ ජීවමානව වැඩ සිටිනවා. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ සෑම අස්තියක්ම දැවිලා ගියා. දැවිලා ගියපු අස්ති අතර ඉතුරු වුණා අස්ති. ඒවට අපි කියනවා ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා අතර තිබුණා දන්ත ධාතුන් වහන්සේලා. කලිඟු රට සදහැවත් බෞද්ධයින් ඒ දන්ත ධාතුන් වහන්සේ නමක් වන්දනා කර කර ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් නිନ୍ଦා අපහාස කරන්න ගත්තා. මේ පිරිස එකතු වෙලා දත් ඇටයකට වඳිනවා. අරන් වරෙන් කිව්වයි දත් ඇටි. මං කුඩු කොල්ල පෙන්නන්න. දන්ත ධාතුන් වහන්සේ වැඩ ඇමුවා. මේ රජුරුව මොකද කළේ? කුළු ගෙඩියක් අතට ගත්තා. කිනිහිර මත ඒ දන්ත ධාතුන් වහන්සේ තිබ්බා. අදින් පස්සේ උඹලා මේ දතට වැඳලා ඉවරයි කියලා කුළු ගෙඩිය උස්සලා ගැහැව්වා. අර දන්ත ධාතුන් වහන්සේ ආදාහනයේදී දැවුණු ඇටවලට ආйти දන්ත ධාතුන් වහන්සේ අර කිනිහිරේ ඇතුළට කිදා බැස්සා. රජුරුව මේ කුළු ගෙඩිය වීසි කළා. මවිල් කෙලින් වුණා. දාඩිය ගලන්න ගත්තා. මොකක්ද මේ ආශ්චර්යය? ඊට පස්සේ මල් සුවඳ දුම් ගෙනල්ලා පූජා කළා. කිනිහිර ඇතුළට කිඳා බැස්ස දන්ත ධාතුන් වහන්සේ එතනින් යලිත් අහසට පැන නැංගා. රැස් විහිදුවමින් වැඩ හිටියා. ආන්නේ ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ ලංකාවේ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. මේත භාගයේ මෙවැනි ආශ්චර්ය දේවල් දෙකක් වුණා. එකක් තමයි මහා සාගර රළ පෙළ මේ යකඩ කඳන් පෙරලගෙන රේල් පීලි අඹරවාගෙන පෙරලි යනවා. ඒ රළ පෙළ ගිහිල්ලා ආපහු මොහොතට යනකොට ගෙවල් දොරවල් බඩු මුට්ටු තිබිච්ච තැනක් හොයාගන්නත් නැහැ. නමුත් ඔය අතරේ මේ පාරයින් හිටවලා තියපු පොඩි මැටි බුදු පිළිම වහන්සේලා එහෙමම වැඩ ඉන්නවා. ආශ්චර්යයක් නෙමෙයිද? මට ඉස්සර හිතුනේ නෑ මේ බුදු පිළිම වල මෙවැනි ආශ්චර්යයක් තියෙනවා කියලා. පස්සේ අපිට හිතන්න පැත්තක් විවෘත වුණා. මොකද අපි අద్భుත ධම්ම, අච්චරිය අద్భుත දේවල් ගැන අපේ අවබෝධි මදිකම. එතකොට ඔය වගේම මේ ළඟදී තවත් දෙයක් වුණා. ඒ තමයි බුදු පිළිම වලින් රැස් විහිදුණා. සමහරෙකෝ ඒක රැස් නිකන් රැස් කිව්වා. පිළිමේ බුදු වෙන්නත්. බුදු පිළිමේ කියන්න. රැස් විතරක් නිකන් රැස් වෙන්නේ කොහොමද? බුදු පිළිමෙන් බුදු රැස් විහිදුණා. එතකොට මේක මට ආරංචි වෙද්දි මම ලංකාවේ හිටියේ නෑ. මට ආරංචි වෙද්දි මං කිව්වා බොහොම හොඳයි මේක. නමුත් බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන්නේ ධර්මයෙන්මයි. හැබැයි ධර්මයෙන් දකින්න බැරි වෙච්ච අයට හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණා. මං කල්පනා කළා මේ ගැන විස්තර වශයෙන්. මේක මාර බලවේගයක් වද්ද? මම හිතන්න පටන් ගත්තා.
මම බැලුවා නෑ. ඇයි? මාර බලවේගයකින් බුදු කෙනෙක් කෙරෙහි හිත පහදවන්න දෙයක් වෙන්නේ නෑ. මාර බලවේගය හැමතිස්සෙම තියෙන්නේ ශ්‍රද්ධාව විනාශ කිරීමට මිසක් ශ්‍රද්ධාව උපදවන්න නෙවෙයි. එහෙනම් මේක මාර බලවේගයක් නෙවෙයි. මේක දේවානුභාවයක්ද? මම බැලුවා නෑ. දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගියපු දෙයක් බෝසතාණන් වහන්සේගේ ජීවිතයේදී සිදු වෙලා තියෙනවා. මව් කුසේ දරුවා ඉපදෙද්දී දරුවා බිහි වෙද්දී. ඒ නිසා මේක දේවානුභාවයකුත් නෙවෙයි. මේක බුද්ධානුභාවයමයි. නමුත් මේක හිතන්න වාසනාව තිබෙච්ච අය ශ්‍රද්ධාවට එන්න වාසනාව තිබෙච්ච අයට ඒක ගැටලුවක් නෑ. මං කිය ශ්‍රද්ධාවේ පිහිටපු අයට ගැටලුවක් නෑ. ශ්‍රද්ධාව පිහිටන්න බැරි වෙච්ච එකන හැමතිස්සෙම අනිත් එක්කෙනා මොකක් හරි කියනකම් බලන් ඉන්නවා. ශ්‍රද්ධාව පිහිටවන්න. එහෙම නැද්ද? අසවලා කියන දේ අනුව තමයි අපි මේක තීරණය කරන්න කියනවා. එතකොට යාගේ ශ්‍රද්ධාව තියෙන හැමතිස්සෙම එක්ක මම කියන එකක් බලන් ඉන්නවා. එක්ක වෙන කෙනෙක් එකක් බලන් ඉන්නවා. ශ්‍රද්ධාව කියන එක එහෙම එකක් නෙමෙයි. ඒක තමන්ගේ එකක්. ඒක අනුන්ගේ එකක් නෙමෙයි. ඒ ළඟට ආපු වාසනාවට පයින් ගහපුව ඇත්තිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කළා බුදුගුණ හිතා සතුට වෙන්න තිබිච්ච අවස්ථාව බොහෝ දිනෙක අහිමි කරගත්තා. කරන්න දෙයක් නැහැ. මම නම් අහිමි කරගත්තේ නැහැ. මගෙන් ඇහුවාම මං හරි සතුටු වුණා. මං කිව්වා බොහොම හොඳයි. මං අනුමෝදන් වෙනවා කිව්වා. එතන මම හිටියේ ලංකාවේ නෙමෙයි. ඒ මාවට හිටපු බෞද්ධ සදහැවතුන්ට මං කිව්වා බොහොම සතුටු වෙන්න කිව්වා මේ ගැන. මේක ආශ්චර්යයක් කිව්වා. එතකොට එහෙම මේ හිත පහදවා ගන්න පුළුවන් එක්කිනා හිත පහදවා ගන්නවා. නවාංග ශාස්ත්‍රු ශාසනයේ තියෙන මේ අච්චරි අභූත ධම්ම ගැන කාටවත් මතක්ුනේ නැහැ. ඔන්න වෙච්ච වැඩේ. මතක් වුණා නම් කිසි දවසක ඒකෙදී සිතේ මොහොතකට හරි අපහැදීමක් ඇති වෙන්නේ නැහැ. මං කිව්වා එතකොට කෙනෙකුට කවුරු හරි මට කියනවා නම් තමුන්නාන්සේ සරණගේ ශාස්ත්‍රුන් වහන්සේගේ නාමයෙන් තමයි අපි මේ මැටි ගුල්ලිය තියලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඒක තවදුරටත් මැටි ගුලියක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ නාමයෙන් වෙන් කරපු පූජනීය වස්තුවක්. වෙන්නේ නැද්ද එහෙම? හොඳට බලන්න හිතලා. දැන් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් තමයි ඔය බුදු පිළිම ඔක්කොම වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණ කීකේ වඳිනවා. බුදු පිළිම වලින් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. නමුත් මේ ගුණ සිහි කරනව නේද? ගුණ සිහි කරනවා. ඒ ගුණ සිහි කරන දේට අපි අපහාස කළොත්, අපි ගැරහුවොත්, එතන තියෙන්නේ අපේ ශ්‍රද්ධාව පිළිබඳ ගැටලුවක්. කෙනෙක් හිතන්නේ අපි ප්‍රඥාවන්ත වුණොත් ඇති. ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන නෑ කියලා. එහෙම නෑ. ශ්‍රද්ධාවන්තෙක්මයි ප්‍රඥාවන්තෙක් වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ මෝඩකමක් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ සෝතාපට්ටි අංගයක්. සෝතාපන්න වෙච්ච කෙනෙක් තුළ පිහිටන එක. කර දෙවිවරු කතා කළේ මනුස්ස ලෝකෙට එන්න, ශ්‍රද්ධාලාභේ ලබන්න. බුදුරජාණන් වහන්සේ කිසිම දවසක ශ්‍රද්ධාවට එහෙම පෙන්නලා නැහැ. ශ්‍රද්ධාව වෙන් කරලා තියෙනවා. ශ්‍රද්ධා දෙකක්. මොකද්ද ශ්‍රද්ධා දෙක? ඔව්, අමූලිකා ශ්‍රද්ධා, ආකාරවති ශ්‍රද්ධා. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ කවුරු හරි කියන එකම බලන් ඉන්න එකක්. ආකාරවති ශ්‍රද්ධා කියන්නේ තමන්ගේ අවබෝධයෙන් ඇති වෙච්ච ශ්‍රද්ධාවක්. ආන්ගේ ආකාරවති ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා අනිවාර්යයෙන්ම ප්‍රඥාව කරා යනවා. ඒ නිසා නුවණින් කල්පනා කර සතුට වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන කතා කරද්දී දැන් මම ඔය බටහිර රටවල ගියාම දැන් ඔය සුද්ධොත් එක්කම අපි කතා කරන්න ලැබෙනවා. අනේ කවුරුවත් මේ විද්‍යාව සරණ ගිහිල්ලා නැහැ. දැන් මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා තියෙනවා, එංගලන්ත ගිහිල්ලා තියෙනවා, කැනඩාව ගියා. මේ සුද්ධොත් එක්කත් අපි කතා බලනවා. අනේ එහෙම එකක් නැහැ. මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, හයිඩ්‍රජන්, ඔක්සිජන් සරණ ගිහිල්ලා නැහැ. ඒව සරණ ගිහිල්ලා තියෙන්නේ කොහේ ආයේද? මෙහි ලංකාවේ අය. ඒ මොකද හේතුව? යටත් විජිත මානසිකත්වයේ. මේ යටත් විජිත මානසිකත්වයේ විසින් අපිට දීලා තියෙනවා මේ ලෝකේ සියලු අවබෝධ තීරණ ඔක්කොම ගන්න පුළුවන්කම තියෙන්නේ බටහිර මිනිස්සුන්ටයි. දැන් ඔන්න බලන්න ඔය විද්‍යාව විෂයන් හදාන ළමයි එහෙම ළමයි නිකන් එම්බරිලා ගිහින් ඉන්නේ විද්‍යාවට. සරණ ගිහින් ඉන්නේ. ඇයි මේ යටත් විජිත මානසිකත්වයේ?
ඒකයි හේතුව. නමුත් තීරටවල මිනිසුන්ට එහෙම මානසිකත්වයක් නෑ. ඒ මිනිස්සු ගණන් ගන්නේ නෑ ඒක. තඹයකට ගණන් ගන්නෑ ඒ විද්‍යාව. ඒ රටේ මිනිස්සු. ඒ මිනිස්සු බලාගෙන ඉන්න මොකක් හරි විශේෂ එකක් වෙනකන් තේරුම් ගන්න. ඒ මිනිස්සුනේ මෙහි තමයි ඒක ඔක්කොම තියෙන්නේ. විද්‍යාඥයෝවත් විද්‍යාව ගණන් ගන්නෑ. මොකද හේතුව ගණන් ගන්න බෑනේ. ඊළඟ පරිශ්‍රණයේදී ඒක ඔයගොල්ලන්ට වෙනස් කරන්න වෙනවනේ. අන්න ඒකයි. එහෙමනම් අපිට වැරදුනේ අර සයන්ස් කියන වචනේ අපි පරිවර්තනය කරපු විදිය. සයන්ස් කියන වචනෙට අපි දීපු සිංහල වචනේ මොකද්ද? විද්‍යාව. අන්න වැරදිච්ච තැන. සයන්ස් කියන වචනෙට දෙන්න තිබුණේ ඒක නෙමෙයි. අසම්පූර්ණ පරිශ්‍රණය කියලා. හරි දැන් ඔන්න විද්‍යාව ගැන අපි පරිශ්‍රණය කළා මෙච්චර කල්. දැන් අපි පරිශ්‍රණය කරලා ඉවරයි. ආයෙත් අපිට කරන්න පරිශ්‍රණය නැත කියලා කවුරුක් කියනවද? ඒක මේ අද කියන එක ඊළඟ પરම්පරාවට එන්නේ සැකිත් එක්කමයි. ඔව් ඒක එහෙම යන්නේ එක. අවිනිශ්චිතයි. ඉතින් ඒ වගේ එකක් එක්ක බෑ. අම්බට්ට සූත්‍රයේ දීඝනිකායේ බුදුරජාණන් වහන්සේ අම්බට්ට මානවකයාට විද්‍යාව හඳුන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අම්බට්ට මානවකයාට කියනවා අම්බට්ටය විද්‍යාචරණ කියන දෙකෙන් මෙන්න විද්‍යාව කියලා විද්‍යාව ගැන කියනවා. අම්බට්ටය තථාගතයන් වහන්සේ විසත්වයන්ගේ අතීත ජීවිත කල්ප ගණන් ආපස්සට බලනවා. කල්ප ගණන් ආපස්සට විමසිමස බලනවා. ඒ බලන ඥාණයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒක පළවෙනි විද්‍යාව. ඊළඟට තථාගතයන් වහන්සේගේ දෙවෙනි විද්‍යාව මේ සත්‍යයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත් කර්මානුරූපව උපදින ආකාරයත් අවබෝධයෙන්ම දකිනවා. මේක දෙවෙනි විද්‍යාව. තථාගතයන් වහන්සේගේ තුන්වෙනි විද්‍යාව තථාගතයන් වහන්සේ තමන් තුළ හටගන්නා වූ කාමාසව භවආසව අවිජ්ජාසව මේ සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම අවක්ෂේ කරලා දාන ප්‍රඥාව උපදවා ගන්නවා. ඒක ආසවක්ඛේ ඥානය. ඒක තුන්වෙනි විද්‍යාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අම්බට්ටය මේ විද්‍යාවට වඩා ශ්‍රේෂ්ඨ වූ ප්‍රණීත වූ වෙනත් විද්‍යාවක් ලොව නැත. අන්න විද්‍යාව. එහෙනම් විද්‍යාව තියෙන්නේ එකයි. ඒ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද විද්‍යාවයි. අන්න විද්‍යාව කියන වචනේ ගැලපෙනවා. මොකද හේතුව ඒකේ පරිශ්‍රණයක් තියෙනවා, නිරීක්ෂණයක් තියෙනවා, නිගමනයක් නැහැ, අවබෝධයක් තියෙනවා. ඔන්න වෙනස. නිගමනය කියලා කියන්නේ තර්කානුකූලව ගොඩනගා ගන්නා වූ නිශ්චිත අදහසක්. හැබැයි මේ නිගමනය ශක සහිත එකක්. ඊළඟ පාර වෙනස් වෙන එක. ඒක විද්‍යාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නිගමනයක් නෙමෙයි, අවබෝධයක්. ඒ අවබෝධය සාක්ෂාත් කරන එකක්. එතකොට මේක තමයි නියම විද්‍යාව. මේ විද්‍යාවට සමාන කරන්න පුළුවන් විද්‍යාවක් ලෝකේ නෑ. ඉතින් මේ ගැනනේ හිත පහදවා ගන්න තියෙන්නේ. සමහරුන්ට ඉතින් බැරි වුණා. මොනව කරන්නද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අద్భుත දේවල් පින්වත්නි අපි හිතනවට වඩා තවමත් බුද්ධානුභාවයේ තියෙනවා. හැබැයි ඉතින් මේක තේරුම් ගන්න බැරි අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න බැරි. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න, ධර්මයේ හඳුනා ගන්න මේ මාර්ගය දියුණු කරන්නේ සත්පුරුෂෙක් නේ. යෝනිසෝ මනසිකාරය වුණේනේ. නෝනින් මෙනෙහි කරන්න යෝනිසෝ මනසික. මම හොඳට තේරුම් ගන්න තියෙනවා කරුණු තුනක් එකට තියෙනවා. යෝනිසෝ මනසිකාරය, සත්පුරුෂකම, කෙලෙහි ගුණ. මේ තුන තියෙන එකට. යමෙක් තුළ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා සත්පුරුෂයෙක්. යමෙක් තුළ සත්පුරුෂකම තියෙනවා නම් කෙලෙහි ගුණ දන්නවා. යමෙක් කෙලෙහි ගුණ දන්නවා නම් සත්පුරුෂයෙක්. සත්පුරුෂ නම් යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනෙක්. මේ තුන වෙන් කරන්න බෑ. මේ තුන එකට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුනගන්න බැරි වෙච්ච අය. උන්වහන්සේට උපස්ථාන කරන් පිටිපස්සෙන් ගියා. අපි මේ පසුතැවෙන අනේ අපිට උන්වහන්සේව
දැක ගන්න බැරි වුණා නෙව. බුදුමුවින් බණපදයක් අහන්න බැරි වුණා නෙව. උන්වහන්සේ පසුපසින් මොහොතකට හරි යන්න බැරි වුණා නෙව කියලා. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන්ම ගියා උන්වහන්සේ ළඟ මහාන වෙච්ච කෙනෙක් සුනක්කත්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. සුනක්කත් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යන ගමන් මේ පැහැදීමක් නැහැ දැන්. පැහැදීමක් නැහැ. පිටිපස්සෙන් යන ගමන් දැන් යනවා. යනකොට පේනවා ගල් තලාවක හෙලිවෙලි තාපසයෙක් ඉන්නවා වාඩි වෙලා. දැක්කා. දැකලා දැන් මේ පැත්තේ බලාගෙන බෙල්ල ඇල කරගෙන අන්න රහතන් වහන්සේලා. අන්න රහතන් වහන්සේලා. දැන් කාගේ පිටිපස්සෙන්ද මෙයා මේ යන්නේ? බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යන ගමන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ හිස් පුද්ගලයාගේ මේ සිටිවිල්ල. බුදුරජාණන් වහන්සේ නැවතුණා. සුනක්කත් දිහා බැලුවා. සුනක්කත් ඔබස් මේ සිවුරක් පොරෝගෙන මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර වූ භික්ෂුවක් හැටියට ලෝකයේ ඉදිරියේ පෙනී ඉන්නව නේද? ඇයි ස්වාමීනි එහෙම ඇහුවේ? ඇයි දැන් ඔබ හිතුවන්නේ අර පුද්ගලයාව දැකලා? අන්න රහතන් වහන්සේලා. එතකොට මේ සුනක්කත් අහනවා ඔබ වහන්සේ අනුන්ගේ අරහත්ත්වයට ඉරිසියාද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අඳුනන් තියෙන හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා හිස් පුරුෂයෝ මට මේ කාගේවත් අරහත්ත්වයකට ඉරිසියා කරන්න ඕන කමක් නැහැ. නමුත් මේ කෝරක්කත්ති කියන තාපසයාට වෙනදී තව දවස් 7යි මේ පුද්ගලයා ජීවිතුන් අතර ඉන්නේ. 7 වෙනි දවසේ කාල වැඩි වෙලා ඉස්මෘත හැදිලා මැරෙනවා. මැරුණාට පස්සේ බීරණත් තම්බක කියලා සොහනක් තියෙනවා. ඒකට විතරයි මේ පුද්ගලයා වගේ මල සිරුර ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. මෙයා මැරිලා ගිහලා උපදින්නේ නිරේ. පුළුවන් නම් එදාට මලමිනියට තට්ටුකොල්ල අහන්න. මලමිනිය නැගිටලා උත්තර දෙයි කිව්වා. බලන්න මේ බුද්ධානුභාවයේ තේරුම් නැති අය හිටියා ඒ කාලේ. ඉතින් මොකද කළේ? දැන් පිටිපස්සෙන් දැන් මෙයා ආයෙ නිස්සද්දව කරබාගෙන දැන් පිටිපස්සෙන් යනවා. දැන් මේ යන්නේ පැහැදිලා නෙවෙයි. දැන් පිටිපස්සෙන් ගිහිල්ලා හිමීට පැන්නා. පැනලා ගියා කෝරක්කත්ති හොයාගෙන. කෝරක්කත්ති හොයාගෙන ගිහිල්ලා බොහොම ගරුසරේතුව ළඟින් වාඩි වුණා. වාඩිලා කිව්වා මම මේ තමුන්නාන්සේ හොයාගෙන ආවේ. වැදගත් කාරණාවක් කියන්නේ. මොකක්ද කියලා. තමුන්නාන්සේ පරිස්සමින් කන්න බොනේව කන්න ඕනේ කිව්වා. ඇයි කියලා ඇහුවා. තමුන්නාන්සේගෙන අනාවැකියක් කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ඒක වෙන්න දෙන්න එපා. ඒක බොරු කරන්න ඕනේ කිව්වා. ඒ මොකක්ද කියලා ඇහුවා. තමුන්නාන්සේ තව දවස් 7කින් කාල වැඩි වෙලා ඉස්මෘත හැදෙන්න මැරෙනවලු. වෙන්න නම් දෙන්න එපා කිව්වා. එතකොට කෝරක්කත් හරියන මම බලා ගන්නම් කියලා. දැන් කෝරක්කත් තීරණය කළා නොකා ඉන්න. දැන් ඉතින් නොකා ඉන්නවා. 7 වෙනි දවස ආවා. මිනිස්සු ප්‍රණීත භෝජන හදාගෙන ඇවිල්ලා අර කෝරක්කත් ඉස්සරහා තියලා කිව්වා අද නම් තමුන්නාන්සේ බින්දුවක් හරි මේකෙන් වළඳන්න ඕනි. කෝරක්කත් දිවේ ගෑවා ටිකක් රහයි. කල්පනා කළා කොහොමත් මැරිණිකේ. ඔව් කාලක්‍රියා කළාම මොකද? ඊට පස්සේ හොඳට කෑවා. කාල වැඩි වෙලා ඉස්මෘත හැදිලා මල. මරුණට පස්සේ වෙන කොහෙටවත් ගෙනියන්න බෑ. බීරණත් තම්බක කියන සෝන පැත්තට විතරේ අරන් යන්න පුළුවන්. ගිහිලා සෝනි දැම්මා. දැන් හැන්දේ කොරේ සුනක්කත් හොරෙන් ගියා. කොහෙටද ගියේ? සෝහනට. මලමිනියට තට්ටු කළා. කෝරක්කත්තිය කොහෙද උපන්නේ? මලමිනිය නැගිට්ටා. නැගිටලා කිව්වා මං අසවල් නිරේ උපන්නා කියලා ආයි වැටුණා. ඒත් මේ පුද්ගලයාට තේරුන්නේ බුදු කෙනෙකුගේ ආශ්චර්යය. සිවුරු පිටින් වෙන ආගමකට ගියා. එකල එසේනම් මෙකල කවර කතාද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් එහෙම තත්ත්වයන් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ ළඟ උපස්ථාන කර කර හිටියා. බුදුරජාණන් වහන්සේ අඳුනගන්න බැරි. අසත්පුරුෂයාට අඳුනගන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕනේ අපි අපේ යෝනිසෝ මනසිකාරයේ නුවණ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ අපිට අනතුරක් නෑ. ඒතකම්ම අනතුරක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ නොලැබුණොත්. දැන් හොඳට බලන්න හිතලා අර දේවදත්තගේ කරපු වැඩේ අර බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි පැහැදිලා පැවිදුණානි 509ක්. ඒතර දේවදත්ත මේ 509 තමන්ගේ වචනෙට වශයෙන් කරගත්තනේ. ඒතර දේවදත්ත හැමතිස්සෙම දේවදත්තත් පෙනී හිටියා මිනිස්යන්ගේ විමුක්තිය වෙනුවෙන් කියලා. ඒ පෙනී හිටිය ඇත්තටද බොරුවටද? බොරුවට. මිනිසියෙකුට විමුක්තියක් දෙන්න එයාට ඕනකමක් නැහැ. එයාට ඕනකම තියෙන්නේ මේ මිනිස්සු ඒ පිරිස තමන්ගේ පැත්තට අරන් බුදුරජාන් වහන්සේට පහර ගහන්න. ඊට පස්සේ අර 509 අරගෙන රජගහනුවර රැඳුනේ නැහැ. ඈතට ගියා. කොහෙටද ගියේ? ගයා ශීර්ෂයට ගියා. එතන ඉඳලා කිලෝමීටර් 50ක් වගේ දුර. ගිහිල්ලා දැන් මේ 509 හොඳට අහගෙන ඉන්නවා. දැන් බණ කියනවා කවුද? දේවදත්ත. දැන් අහගෙන ඉන්න හිතනවා දැන් සමහරුන්ට හිතෙනවනේ එහෙම කොහේ කියන්නේත් බණනේව. කවුරු කියන්නේත් කොහොම කිව්වත් බණනේව. ඉතින් ඒව ඇහුවම මොකෝ? ආන් එහෙම හිටියේ මෝඩ පහේ පිරිසක්. කොහෙත් කියන්නේ බණනේව කියලා හිතාගෙන හිටපු පිරිස අහගෙන හිටියා ගිහිල්ලා. නමුත් මේගොල්ලන්ට මාර්ගඵල ලැබීමේ වාසනාව තියෙනවා. වැරදුනේ කොහෙත් කියන්නේ බණනේව කියලා හිතපු එක. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේගොල්ලෝ වාඩි වෙලා අහගෙන ඉන්නවා දේවදත්තගේ බණ. ඒ දේවදත්ත දැන් 17 පොරොන්දු දිනවනේ. දේවදත්තගේ මාර්ගය තමයි හරි මාර්ගය. දේවදත්ත විස්තර කරන මාර්ගය තමයි නියම මාර්ගය. දේවදත්ත කියපු විදිහට කළොත් තමයි නිවන් දකින්නේ. හැබැයි මේ පිරිසට හැබෑවටම නිවන් දකින්න පින තියෙන පිරිසක්. බුදුරජාණන් වහන්සේ මේ අනතුරු දැක්කා. සරියුත් මුගලන් රහතන් වහන්සේලාට කතා කරලා කිව්වා සාරිපුත්තු මොග්ගල්ලාන අර 509ට ගැස්සෙන්න ඉස්සෙල්ලා ඉක්මනට ගිහිල්ලා වේර ගන්න කිව්වා. ඇයි දැන් අර දේවදත්ත දැන් බණ කියනවා කීකේ දැන් කියනවා ඒ ධර්මයේ. නමුත් දේවදත්තගේ ඉලක්කය මොකද්ද? මේ 500 අරගෙන මේ 500ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව නැති කරලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව මෙහෙවන්න. නමුත් ළඟට අඬ ගහගෙන කියන්නේ බණ කියලා කියන්නේ දැන්. නමුත් අදහස තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව මේ 509 මෙහෙවීමේ යටි පවිතු අදහසින් මේ කතා කරන්නේ. අදහස ඉෂ්ට කරගන්න බැරි වුණා. ඈත වඩිනවා. දැක්කා. කවුද? සාරිපුත්තු මොග්ගල්ලාන. දැකපු ගමන් නිම්මිම් නැති සතුටක් ඉපදුනා. ප්‍රීතියෙන් කෑ ගහලා කියනවා අන්න මහණෙනි බලව්. අන්න සාරිපුත්තු මොග්ගල්ලාණයන් ශ්‍රමණ ගෞතමයන් අතහැරලා මා කරා පැමිණින අයුරු බලව් මහණෙනි කිව්වා. මහණෙනි බලව් තව ටික දුහකින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම මා කරා පැමිණෙන අයුරු. එතකොට දැන් මේ දේවදත්ත හිතාගෙන ඉන්න දේ නෙමෙයි. හිතේ තියෙන මේ අසත්පුරුෂකමේ මහත. ඊට පස්සේ දැන් ඔන්න සරියුත් මොග්ගලන් තාතන් වහන්සේලා වැඩියා. වඩින්න සාරිපුත්ත මේ කියලා. ඔව්. දකුණු පසින් වඩා හිඳවා ගත්තා. දකුණත් සව්. මොග්ගල්ලාන මේ පැත්තින් වැඩ ඉන්න වමත් සව්. දැක්කනේ මේ මාන්නේ කියන එක මිනිස්යාට කොයිතරම් හානි කරනවාද? මේ ලාභ සත්කාර නිසා උපන්න මාන්නේ නිසානේ මේ හිස්මුරුත හැදුනේ. ඊට පස්සේ මොකද වුනේ? කිව්වා මේ සාරිපුත්ත මගේ පිට ස්වල්පයක් ගිලන් වෙලා. මට ටිකක් සැතපෙන්නට ඕන. දැන් මෙයා ඇඩ් කරන්නේ කවුරු විදියටද? බුදුරජාණන් වහන්සේ විදියට. ඉතින් මේ වගේ රෝගී අය ඉතින් හැම කාලෙම ඉන්නවනේ. ඉතින් මොකද වුනේ මේ හාන්සි වුණා. හොද්දටම නින්දට වැටුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියනවා අන්න බලන්න ධර්මයේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියන දැන් අර භික්ෂුන් වහන්සේලා අහගෙන ඉන්න කවුරු කියන්නේ ඉතින් ධර්මයේ නෙව.
ඔන්න වරදින තැන. කවුරු කියන්නේ ධර්මීයව කියලා ඇහිීමේ වැරද්ද තමයි මේ බලපෑවේ. ඊට පස්සේ අහගෙන හිටියා. දැන් දේවදත්ත ගාව ඉඳලා මේ මෙච්චර තටමදටම අහගෙන ඉඳලත් මොකක්වත් අවබෝධ වුණේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. ආර්ය සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා. සෝතාපට්ටි අංග පිහිටියා. සෝවාන් වුණා. අර 509ම. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ආයි පුතුනි දැන් අපි පිටත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිටත් වෙනකොට අර 500 රැඳිලා ඉන්න බෑ දැන්. ඇයි ඒ? තෙරුවන් කෙරෙහි මුල් බැසගත්තු ශ්‍රද්ධාවට ඇවිල්ලා ඉවරයි. අඳුනගත්ත මේ අපි හිටියේ අසත්පුරුෂයෙක් ළඟ. අසත්පුරුෂයෙකුට හේතු වෙලා හිටියේ වැරදි ක්‍රමයකට. හැරිලා ගියා 509ම ගියා. කෝකාලික ඇවිල්ලා බැලුවා කෝ නිස්සද්දයි පේන්නේ නැහැ පිරිස. සද්ද බද්ද මොකවන්නේ නැහැ කෝ මේගොල්ලෝ කියලා කෝකාලිකාව බලන්න. කවුරුත් නැහැ ඈත යනවා. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා 509ම ඈත වඩිනවා පේනවා. දේවදත්තට කතා කළා. නිදි. හෙල්ලුවා. නිදි. වැලමිටින් යන්න පපුවට. නැගිටපිය කියලා. නැගිටලා ඇස් පිහදාලා බැලුවා. කවුරුත් නැහැ. කෝ කියලා ඇහුවා මගේ සංඝ පිරිස. අන්න ගියා කිව්වා. එතකොටම ලේ වමනේ දැම්මා. අන්න වැරදි. එතන ඉඳලා එයා මරණයටපත් වෙනකම්ම ලෙඩ වුණා. බලන්න මේ ධර්මයේ අල්ලන්න බැරි වුණාම වෙන දේවල්. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන එක සත්පුරුෂයෙක් කරන එකක්. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙක් කරන එකක්. කෙලෙහි ගුණ දන්නා කෙනෙකුගේ විශයක්. ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා මේ ධර්ම මාර්ගයට පැමිණෙන්න උපකාර කරගන්න දෙයක් තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානය කියන්නේ හේතුඵල ධර්මයන් නුවණින් විමසා බැලීම. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම ඒ සම්මර්ෂණ ඥානයට පාදක වෙන්නේ කලින් ඇති කරගන්න විද්‍යාව. ඒ තමයි පුබ්බේ නිවාස ඥානය තුලින් බලද්දී කෙලවරක් නැති සසර ගමනක් පේන්නේ. කෙලවරක් නෑ මේ සංසාර ගමන ආපු විදිය කෙලවරක් නෑ. ඊට පස්සේ චතුප්පාද ඥානයේ පහළ වුණාම තේරෙනවා මේ සත්‍ය ඔක්කොම උපදිනවා කර්මානුරූපව චුත වෙනවා කර්මානුරූපව උපදින මේකෙත් ඉවරයක් නෑ. අන්න එතකොට ඇති වෙනවා මේ මොකද මේ වුනේ කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ අහෝ මේ ලෝක සත්වයා දුකකට නිව වැටිලා ඉන්නේ. ජායතිච උපදින්නේද වේ. ජීයතිච දිරන්නේද වේ. මීයතිච මිය යන්නේද වේ. චවතිච චුතවන්නේද වේ. උපපජ්ජතිච යලි යලිත් උපදින්නේද වේ. අතච පනිමස් දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස. එනමුත් මේ ලෝක සත්‍යයට මේ ජරා මරණ දුකෙන් අත්මිදීමක් ගැන දැනුමක් නැහැ. දන්නේ නැහැ. කුදස්සුනාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සතිති. කවරදාකනම් මේ ජරා මරණ දුකෙන් නිදහස් වීමක් මේ සත්වයන් හට ලැබේවිද? ඔන්න ඇති වෙච්ච සම්මර්ස ඥානය පහළ වෙන්න ඇති වෙච්ච හැඟීම. ඊට පස්සේ නුවණින් විමසීමස බලනවා. නුවණින් විමසීමස බලනවා කිම්මි නුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණං. මේ ජරා මරණ ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද කුමක් ප්‍රත්‍යෙන්ද? එනම් පින්වත්නි අපටත් ඒ විදිහමයි මේක. ජරා මරණ ඇතිවන්නේ කුමක් හේතුවෙන්ද කියලා නෝණෙන් විමසන්න නම් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ජරා මරණ ගැන. ජරා මරණ ගැන අවබෝධයක් ඇති වුණොත් විතරයි මේ යලි යලි ජරාවටපත් වීම ගැන යලි යලි මරණයටපත් වීම ගැන අකමැති වන්නේ. ජරාව කියලා බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා. ජරා
ඔව් වයසට යෑම. ජීර්ණතා. හොඳටම ජරාවට පත්වීම. ඛණ්ඩිච්ඡං. දත් ආදී කැඩී යාම. පාලිච්ඡං. කෙස් ආදී පැසී යාම. වලිත්ත චතා. මේ හැම රැලි වැටීම. ආයුනෝ සංහානි. ආයුෂය පිරිහි යාම. ඉන්ද්‍රියානම් පරිපාකෝ. ඉන්ද්‍රියන් මෝරායම. මේක අපි මුණ දීලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයිද? අපි මුණ දීලා තියෙන අපිට බේරෙන්න බැරි ක්‍රමයෙන් අපේ ජීවිත ජරාව කරා යනවා. අපිට ඒකෙන් බේරෙන්න බෑ. ඊළඟට මරණය. යා තේසං සත්තානං තම්මා සත්තනිකාය. ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගෙන් චුත වෙනවා. චවණතා චිතවන ස්වභාවයෙන් යුක්තයි. අන්තර්දානං අතුරුදහන් වෙනවා. බේදෝ බිඳී යනවා. කන්දානම් බේදෝ පංච උපාදානස්කන්ධේ බිඳී යනවා. කලේබරස්ස නික්කේපෝ මෘත ශරීරේ බැහැර කරනවා. ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ ජීවිතේ නැමැති ඉන්ද්‍රිය සිඳී යනවා. මේක තමයි මරණය. මේ දෙකටම අපි මුණ දීලා නැද්ද? මේ දෙකට අපි විතරද මුණ දීලා තියෙන්නේ? ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයන් මුණ දීලා තියෙනවා. එතකොට මේක අපිට බේරෙන්න පිළිවෙලක් මේක අවබෝධ කිරීමෙන් විතරයි ගන්න පුළුවන්. අපි ලෝකෙන් ඉල්ලා ඉන්නවා කියමු. අපි ලෝකෙන් ඉල්ලා හිටිනවා. අනේ අපිව ජරා මරණ වලින් නිදහස් කරලා දෙන්න. පුළුවන් ද කාටවත් කරන්න? බෑ. ඉස්සර නම් අපි ඉල්ලා හිටියේ නවග්‍රහයන්ගෙන්. දැන් ඒකක් කරන්න බෑ. දැන් අටග්‍රහයන්ගෙන් ඉල්ලන්න වෙලා තියෙනවා. ඔව්. අර කලින් එකත් ඒක හරි විදිහට කරගන්න බෑ. දැන් නවෙන් එක්කෙනෙක් අයින් වුණා නේද? එතකොට බලන්න බෑ කරන්න. අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ මේකේ? අවබෝධ කරන්න ඕනේ. මේ ජරා මරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක අවබෝධ කරන්න හැටි. මේක හේතු නිසා හටගත්තු දෙයක්. කුමකින්ද මේ ජරා මරණ හටගත්තේ? ඉපදීමෙන්. හොඳ සිහියෙන් නුවණින් හොඳට තේරුම් ගත්තොත් අපිට ජරා මරණ ඇති වෙනවා උපදින තාක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජාතියාකෝ සති ජරා මරණං හෝති. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇති වේ. ජාතිපච්චයා ජරා මරණං. ඉපදීම හේතුවෙන් ජරා මරණ හටගනී. එතකොට උපදින විදි බිත්තරස්සේ උපදිනවා. දැන් අපි ගමු බිත්තරස්සේ යමෙක් උපදීද? එයා ලබා ගන්නේ මොකද්ද? ජරා මරණ නෙමෙයිද? ජරා මරණ ලබා ගන්නේ. ජලාබුජව මව් කුසකින් යමෙක් උපදීද? එයා ලබා ගන්නෙත් ජරා මරණමයි. සංසේදජ මදුරුවන් කීටෑවන් පණුවන් ආදී උපදිනවා. ඒගොල්ලෝ ලබා ගන්නෙත් ජරා මරණමයි. ූපපාතික උපදිනවා. දෙවියන්, නිරිසතුන්, ප්‍රේතයන් ආදී සතුන්. ඒ ලබා ගන්නෙත් ජරා මරණමයි. එහෙනම් මොන විදියට උපන්නත් ජරා මරණ කරාමයි උපන් සත්‍යය යන්නේ. මෙන්න මේක අවබෝධ වුණොත් අපිට අපි එහෙනම් ජරා මරණ ගැනත් කලකිරෙනවා, ඉපදීම ගැනත් කලකිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉපදීම ගැන කල්පනා කිරීමේදී අපිට මේ බාහිර ලෝකෙන් ඉල්ලලා අනේ අපි උපදින්න එපා. ලබන්න පුළුවන්ද? අනේ අපි අසවල්තන උපද්දවලා දෙන්න. ලබන්න පුළුවන්ද? බෑ. අපිට කිසි දෙයක් එහෙම ඉල්ලලා ලබන්නත් බෑ. ප්‍රාර්ථනා කළා ලබන්නත් බෑ. ඒක සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. ඒ හේතුව හැදෙනකම්ම ඵලය නැමැති දේ හැදෙනවා. හැබැයි මේ හේතුඵල වල තියෙන ස්වභාවයක් අපි අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ එකක්. මොකද හේතුව සකස් වෙන තුරු ඵලයේ සකස් වෙන ස්වභාවයක් ඇද්ද? හේතුව නිරුද්ධ වූ විට ඵලයේ නිරුද්ධ වන ස්වභාවයනොත් ඒක යුක්තයි. ඔන්නේ අවබෝධයට තමයි අපි යන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට දේශනා කරන ධර්මයේ විස්තර කරනවා මේ ඉපදීම අණ්ඩජව උපන්නත්, ජලාබුජව උපන්නත්, සංසේදජව උපන්නත්, ඕපාතික උපන්නත් මේක ඉබේ වෙන එක නොවේ. මේක තමන්ගේ කැමැත්තෙන් වෙන එකකුත් නෙවෙයි. මේක වෙන බාහිර කෙනෙකුගේ අභිමතයේ පරිදි වෙන එකකුත් නෙවෙයි. මේක සිද්ධවන්නේ හේතුවක් නිසා.
කුමක්ද හේතුව? ඔව් භවේකෝ සති ජාති හෝති භවපච්චයා ජාති. භවය ඇති කල්හි ඉපදීම වේ. භවය හේතු කරගෙන උපදී. එහෙනම් මේ ලෝකේ ඉපදීම නැමැති දෙයක්. ඉපදීම කියන එක බුදුරජාණන් වහන්සේ තෝරා දෙන්නේ යාතේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත්‍ය නිකායේ. ඒ සත්වයන්ගේ ඒ සත්ත්‍ය නිකායෙහි ජාති යම් ඉපදීමක් ඇද්ද? සංජාති විශේෂ ඉපදීමක් ඇද්ද? කන්ධානං ඔක්칸ති මව කුසක බැස ගැනීමක් ඇද්ද? අබිනිබ්බති විශේෂයෙන් උපදීමක් ඇද්ද? කන්ධානං පාතු භාවෝ පංච පාදානස්කන්ධයන්ගේ පහළ වීමක් ඇද්ද? ආයතනානං ඇස කන නාසය දිවකය මනසේ ප්‍රතිලාභයක් ඇද්ද? මේක තමයි ඉපදීම. එතකොට මේ ඉපදීම තමයි ලෝකේ පුරාම ඉපදීම හැටියට දකින්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ඉපදින්නේ සත්වයා භවය නිසා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භවය කියලා කියනවා. කිත්තවතා නුඛෝ බන්තේ භවෝ හෝති. ස්වාමීනි භවය ඇති වෙන්නේ කවර කරුණු මතද? ලස්සනට විස්තර කරනවා. මේ භවය කියන වචනේ හොඳට නිවැරදි කරගන්න ඕන තැනක් පින්වත්නි. එතන ඉඳලා සම්පූර්ණ නිරවුල් වෙලා යනවා මේක. අංගුත්තර නිකායේ 3 වෙනි නිපාතේ මේ භව සූත්‍ර තියෙන්නේ. හරිය ලස්සනට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනුකෝ කාම භවං පඤ්ඤායේ තාති. ආනන්දේ කාම ධාතුෙහි විපාක පිණිස කර්මයක් සකස් වෙන්නේ නැත්තම් කාම භවයක් තියනවාද? නොහේතම් බන්තේ නැත ස්වාමීනි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීමෙන් තමයි කාම ධාතු විපාක පිණිස කර්ම සකස් වීමම තමයි කාම භවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක තව පැහැදිලි කරනවා. එතනින් නවත්තන්නේ නැහැ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. මෙසේ ආනන්දය කර්මයයි කුඹුර. විඥානම් බීජං විඥානයයි පැලවෙන දෙය. තණ්හා සිනීහෝ තණ්හාව තමයි වතුර. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්වයන්ගේ හීන ධාතුයා විඥානම් පතිට්ඨිතං. හීන ධාතුවේ තමයි විඥානේ පිහිටියේ. හීන ධාතුයා චේතනා පතිට්ඨිතා. හීන ධාතුවේ තමයි චේතනාව පිහිටියේ. හීන ධාතුයා පත්තනා පතිට්ඨිතා. හීන ධාතුවේ තමයි ප්‍රාර්ථනාව පිහිටියේ. එවංකෝ ආයතින් පුනබ්බවා බිනිබ්බති හෝති. ඔය ආකාරයට ආයමත් භවයක් හැදිලු උපදින්නේ කියනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ භවය කියන වචනේ අපි මේ නිකන් අහලා ඉවර කර යුතු එකක් නෙවෙයි. ඒ සම්පූර්ණ උපතක් සම්බන්ධයෙන් සියලු දේ සකස් කරන්නේ භවය විසින්. භවය ඇති කල්ලි තමයි ඉපදීමක් තිබෙන්නේ. එතකොට බලන්න එතන දැන් අපි ගත්තොත් ඒ දේශනාවේ තියෙනවා කම්මං කෙත්තං. කර්මය තමයි කෙත කුඹුර. විඥානම් බීජං. විඥානේ තමයි පැලවෙන දේ බීජය. තණ්හා සිනේහෝ තණ්හාව තමයි වතුර. දැන් හිතන්න අපි පොළොවක වලක් හැරුවා. බීජයක් ඒ වලට දෑවා. පස් වලින් වැහුවා. දැන් පොළොව තියෙනවා බීජය තියෙනවා. දැන් පැලවෙන දෙයට අනිවාර්යයෙන්ම තව දෙයක් ඕනේ. වතුර දානවා, වතුර වක් කරනවා අපි. එතකොට මොකද වෙන්නේ? පොළොව තෙත් වෙනවා, බීජය තෙත් වෙනවා. අර වතුරෙන් තෙත්වන්නා වූ බීජය පෙඟෙනවා. පෙඟුනට පස්සේ අර වතුරෙන් තෙත්වන්නා වූ පොළොවේ පසත් තෙමෙනවා, පෙඟෙනවා. එතකොට මේ පෙඟිච්ච දෙකක් මොකෙන්ද පෙඟුනේ? වතුරෙන්. ඊට පස්සේ අර බීජයේ ටික ටික පෙඟුණු බීජයේ ටික ටික අර පොළොවට මුල් ලදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මුල් ඔස්සේ පෘථිවි සාරය ඇදලා ගන්නවා අර තෙත නිසා. ඊට පස්සේ බීජේ වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියයි. අපේ ජීවිතත් මේ විදිය. අවිජ්ජා නීවරණානං. අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ අපි සම්පූර්ණයෙන්ම. අවිද්‍යාවෙන් ඇවිල්ලා සුළුපටි වැහිලා නෙමෙයි මේ. බිත්තර කටුවක් වගේ. දැන් බිත්තරේ එළියට ආව කොටසක් නැහැනේ. බිත්තරේ සම්පූර්ණයෙන්ම කවර වෙලා නේ තියෙන්නේ කටුවෙන්. දැන් බිත්තරේ ඇතුලේ තියෙන්නේ ගොරෝසු දෙයක් නෙමෙයි. ජෙලි වගේ දෙයක් තියෙනවා.
එතකොට ඒ ඇතුලේ තියෙන මේ මොලොක් දෙයට පුළුවන්ද කටුව බිඳගෙන එළියට එන්න? බෑ. එතකොට බිත්තර කටුව බිඳගෙන එළියට එන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ බිත්තරේ රක්කවන්න ඕනේ. ඒ බිත්තරේ රක්කවනකොට ඒ බිත්තරේ උණුසුම් කර කර ඒ බිත්තරේ කිකිලි රකින්න. රකින්නකොට බිත්තරේ ඇතුලේ මොකද වෙන්නේ? අර ජෙලි වගේ තියෙන එකෙන් ටික ටික සතා හැදෙනවා. අන්තිමේදී සතා හොඳට අර බිත්තරේ ඇතුලේම මෝරනවා. මොයරුවාට පස්සේ අවස්ථාවක් එනවා තව දුරටත් බිත්තරේ ඇතුලේ සිටින්න බැරි. එතකොට මේ සතා මේ කට්ට බිඳගෙන එළියට එනවා. ඒ වගේ තමයි අපේ අවබෝධය. එතකොට අපි සමත විදර්ශනා තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීම කරගෙන යද්දී තවදුරටත් අවිද්‍යාවට ඉඩක් නැතුව යනවා. එදාට අවිද්‍යාව බිඳගෙන විද්‍යාව පහළ වෙනවා. අන්න එහෙමයි මේක වෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන්ගේ ජීවිත තුළ තමයි හීන ධාතුව, කාම ධාතුවේ විඥානයේ පිහිටියාම, පැතුම පිහිටියාම, චේතනාව පිහිටියාම සකස් වෙනවා විපාක පිනිස කර්ම විපාක. එතකොට විපාක විඳින්න කර්ම සකස් වෙනවා. මනුස්ස ලෝක විපාක විඳින්න කර්ම සකස් වෙලා තිබ්බා. එතකොට කාම භවයේ නිමිද අපි උපන්නේ. කාම භවයේ උපන්නේ. සමහරුන්ගේ විපාක විඳින්න කර්ම සකස් වෙනවා අරූප ලෝකේ. අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණාම අරූප භවයක් හට ගන්නවා. එතකොට උපදින්නේ කොහෙද? අරූප ලෝකේ. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුණාම උපදින්නේ කොහෙද? රූප ලෝකේ. එහෙනම් අපිට පේනවා උපදින්නේ කුමකට අනුවද? භවයට අනුව. භවයේ හේතුයෙන් උපදින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ निराවුල් කරන දේවල් අපි හරියට පැහැදිලිව තේරුම් ගත්ත දවසට තමයි අපි අවබෝධ කරන්නේ. දැන් මේ භවය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. හේතුන්ගෙන් හටගත් එකක්ද හේතුන්ගෙන් තොරව හටගත් එකක්ද? හේතුන්ගෙන් හටගත් එකක්. මොකද්ද මේ භවය හටගන්න හේතු වෙච්ච කාරණාව? උපාදාන පච්චයා භවෝ. උපාදානී කෝ සති භවෝති. උපාදාන ඇති කල්හි භවයේ ඇත. උපාදාන හේතුවෙන් භවයේ උපදී. මොකක්ද උපාදාන? ඔව්. උපාදාන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද ඒ? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කිව්වේ කාමයට ඇති බැඳීම. මේ බැඳීම කියන්නේ මේ සූළුපටු එකක් නෙවෙයි. මේක හිර වෙලා ගැට ගැහිලා මේ සම්පූර්ණයෙන්ම ඒකටම ඇද්දිලා ගිහිල්ලා ඇලිලා ඉන්නේ කාමෙට. මොකද්ද මෙතන කාමය කියන්නේ? ඉත්තා කාන්තා මනාපා පිරූපා කාමෝපසංගිතා රජනීය චක්කු විඤ්ඤාය රූපා. එහෙන් දකින රූප තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප කාමෝපසංගිත ප්‍රිය ස්වરૂප ඇති කෙලෙස් හට ගන්න. ආනී රූපයට තමයි ආ බැඳින්නේ. දැන් අපි ගම්මු ඒවට තමයි අපි හිත ආස කරන්නේ. ආස කරන දෙයට තමයි හිත බැඳිලා යන්නේ. එතකොට ඒ වගේ ප්‍රියමනාප ශබ්ද වලට බැඳිලා යනවා. ප්‍රියමනාප සුවඳට බැඳිලා යනවා. ප්‍රියමනාප රසයට බැඳිලා යනවා. ප්‍රියමනාප ස්පර්ශයට බැඳිලා යනවා. කාම උපාදාන, ditthi උපාදාන, දෘෂ්ටි වලට බැඳිලා යනවා. සීලබ්බත උපාදාන, සීල ව්‍රත වලට බැඳිලා යනවා. අත්වාද උපාදාන, මමය මාගේය මාගේ ආත්මය කියන හැඟීමට බැඳිලා යනවා. කාම උපාදාන ප්‍රහාණය වෙනවා අනාගාමී වීමේදී. ditthi උපාදාන, සීලබ්බත උපාදාන ප්‍රහාණය වෙනවා සෝතාපන්න වීමේදී. අත්වාද උපාදාන ප්‍රහාණය වෙනවා අරහත්වේදී. ඒතර උපාදාන හතරම නිරුද්ධ වුණොත් උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරුද්ධ නම් භවයක් නැහැ. භවය නිරුද්ධයි. භවය නිරුද්ධ නම් උපදින්න සකස් වෙන දෙයක් නැහැ නේ. උපතක් කරා යන දෙයක් නැහැ. උපතක් කරා යන දෙයක් නැත්තම් ජරා මරණ කොහෙද? නැහැ නේද? ඒතර මේ නිසා අපි හොඳට මේක අවබෝධ කරගන්න ඕනේ. මේක තමයි මේක සිද්ධ වෙන රටාව කියලා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උපාදාන ඉබේ හටගන්නේ නැහැ. ඒකත් අනිත්‍ය වූ දෙයක්. හේතු නිසා හටගන්න දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. මොකක්ද උපාදාන හට ගැනීමෙහි හේතුව? තණ්හාව, ආසාව. ඇහින් රූප දකිනවා, රූප කෙරෙහි ආසය ඇති වෙනවා. කනින් ශබ්ද අහනකොට ශබ්ද කෙරෙහි ආසය ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට ඒ කෙරෙහි ආසය ඇති වෙනවා. දිවෙන් රස විඳිනකොට ඒ කෙරෙහි ආසය ඇති වෙනවා. කයෙන් පහස ලබද්දී ඒ කෙරෙහි ආසය ඇති වෙනවා. මනසෙන් අරමුණු හිතද්දී ඒ කෙරෙහි දැන් ඕන්න අපි පාර යනවා කියමු. පාර යනකොට ලස්සන කෙනෙක් ඉස්සරහට එනවා. දැන් අපි හිතන්නේ මේ ගහක් ගැලක් දැක්කා වගේද? නෑ, එයා දැක්ක ගමන් අපේ හිතට එන්නේ මොකද්ද? ලස්සන. ඔන්න හිතට එනවා. දැන් අපිට සීයේ නෑ. ඔන්න අපි දකින්නේ මොකද්ද යාගේ? ලස්සන. දැන් අපිට ගහ ගැල දැකග අපි මෙහෙම යනවද නෑ? අපි දැක්කේ මොකින්ද? ඇස් දෙකෙන් දැක්කේ. ඇස් දෙකෙන් දැකපු රූපේට ආසාවක් ඇති වෙනවා. එතකොට රූපේ අරමුණු උනේ මොකේටද? ඇස් දෙකට. ඇස් දෙක ඔස්සේ තමයි අපි මේ රූපේ අරමුණු කරගත්තේ. දැන් අපි කෙලින් බලාගෙන නැද්දී මේ පුද්ගලයා හරි කවුරු හරි කෙනෙක් හම්බ වුණා ඉස්සරහට. දැක්කා. ඊට පස්සේ දැන් අපි යනවා. දැන් අපි යන්නේ නැවතුණා. දැන් අර අපෙන් පහු කරගෙන යනවා. දැන් අපි ඔළුවට මොකද වෙන්නේ? අපි ඔළුව හැරිනවා. ඇයි? ඇස් තියෙන පැත්තේනේ ඔළුව. එතකොට ඇස් දෙකනේ අපි හරවන්නේ මේ. හරවනකොට ඔළුව හැරෙනවා. එහෙම නේද වෙන්නේ? දැන් ඇස් දෙක මෙහෙම හරවනවා අපි. හරවගෙන ඔළුවත් හැරෙනවා. ඇයි අපි ඇස් දෙක හරවන්නේ? අර අරමුණ ඇහැට ඕනේ. අර අරමුණ ඇහැට ඕනේ නිසා. ඊට පස්සේ අපි බලනවා. කවුරු ඇවිල්ලා හොල්ලනෝ යාව? දන්නේ නැහැ යා. ඇයි? වසක වෙලා. ආන්ගේ වගේ තණ්හාව. මිහිරි ශබ්ද ඇහෙනවා අපිට. මිහිරි ශබ්ද ඇහෙන්න මොකද වෙන්නේ? කනට තමයි ශබ්දය ඇහෙන්නේ. දැන් ඔළුව හරවනවා වගේ අපි ඊට පස්සේ මොකද කරන්නේ? කන තියෙන කන හරවනවා ශබ්දෙට. වෙන්නේ නැද්ද මේක? සුවඳ දැනෙනවා නාහෙට. නාහය අරගෙන අපි යනවා කිට්ටු කරනවා. වෙන්නේ නැද්ද මේක? ඒ අරමුණ ගන්න ඒක වෙන්නේ. ඒතර අපිට ප්‍රණීත කෑමක් පේනවා. අපිට සල්ලි නැතත් බලාගෙන ඉඳලා කෙල හරි ගිලිනවා. වෙන්නේ නැද්ද මේවා? වෙනව නෙවෙයි. මේ වගේ අපි අහෙන් දකින රූපෙට හිත ඇදිලා යනවා. කනෙන් අහන ශබ්දයට සිත ඇදිලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳට සිත ඇදිලා යනවා. දිවට දැනෙන රසයට සිත ඇදිලා යනවා. කයට දැනෙන පහසට හිත ඇදිලා යනවා. මනසට සිටින අරමුණු වලට ඇදිලා යනවා. මේකෙන් ගැලවෙන එක අමාරු නිසා තමයි බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී මාර්ය ඇවිදින්න කිව්වනේ. ගැලවෙන්න හදන්න එපා කිව්වා. ලේසි පුතේකට මේකෙන් ගැලවෙන්න බෑ කිව්වා. මේ දුෂ්කර ක්‍රියා කරන එක නවත්තන්න කිව්වා. පින් කරගෙන යන්න කිව්වා. මේකෙන් ගැලවෙනවා කියන එක ලේසි පුතේකට කරන්න බෑ කිව්වා. බලන්න එතකොට මේක කොච්චර බුදු කෙනෙක් පහළ වෙලා මේක පෙන්වන තුරු ගැලවෙන්න බෑ. උන්වහන්සේට තිබුණ අසාමාන්‍ය වීරියක්. උන්වහන්සේ දුන්න හොඳ උත්තරයක් දුන්නා. හොඳ සැරට දුනියම් බුල්ලේ උත්තරයක් දුන්නා. මොකද දීපු උත්තරේ? මාරය මේ බලාපන් කිව්වා මේ ශරීරයේ පිසදාගෙන හමන හුළඟ. මාගේ වීරිය කොතරම් බලවත්ද යත්. මේ ශරීරයේ පිසදාගෙන හමන හුළඟට පුළුවන් අර ගලා බස්නා නදී ජල කඳ වියලවා හරින්න. කොහොම වීරියක්ද? එහෙම වීරියකින් මේක අවබෝධ කළේ. දැන් අපිට හිතෙන්නේ නැහැ ඒක. දැන් සමහර කියනවා යන්න හොඳ නෑ වැඩි භාවනා වැඩසටහන් වලට. තණ්හාව නැතුව යයි. මේ හිතේ මේ එකපාරක් දෙපාරක් ගිහලා වාඩි වෙලා ඇස් වහගෙන ඉන්නකොට ඔක්කොම වෙයිලා යයි කියලා තණ්හාව. එහෙම වෙන්නේ නැහැ. මේකේ ස්වභාවය එක එක හරි গুপ্তයි මේ හිතේ ස්වභාවය. මේ තෘෂ්ණාව වැඩ කරන ආකාරය හරි මායාකාරී. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලටම ඇවිල්ලා තමයි මේක අල්ලගන්න තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ සැලස් මෙහෙම දෙයක් තමයි මේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. හොඳට විමසීමස බලන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයෙක් විතරක් කරන එකක්. සත්පුරුෂයෙක් විතරක් කරන එකක්. කෘතගුණ දන්නා කෙනෙකුට විතරක් අවබෝධය පිහිටනවා. ඒකයි මේ විශේෂත්වයේ තියෙන්නේ. එතකොට මේ
තෘෂ්ණාව කියන්නේ පින්වත්නි අනිත්‍ය දෙයක්. නිත්‍ය එකක් නෙවෙයි. හේතු නිසා හටගන්න එකක්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. හටගත් දේවයේ තියෙන ස්වාභාවික ලක්ෂණයක් ඒක. ඒ මොකද හට ආරන් තියෙන යම් යම් හේතුන්ගෙන් නිරුද්ධ වී යන්නේ ඒ හේතුන් නිරුද්ධ වීමෙන්. ඒක තමයි ඒකේ තියෙන ස්වාභාවික නියාමය. එතකොට මේ තෘෂ්ණාව හේතු නිසා හටගත්තේ. කුමක්ද තෘෂ්ණාව හටගන්න හේතු උනේ? විඳීම. විඳීම. මොකද බුද්ධ දේශනාවේ තියෙන වේදනායකෝ සති තණ්හා හෝති. විඳීමක් තිබෙන නිසායි තණ්හාව තිබෙන්නේ. වේදනාපච්චය තණ්හා. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. මොකද හේතුව මේකේ අපි වේදනාව කියන වචනේ නෙමෙයි තේරුම් ගන්න ඕනේ විඳීම කියලා. ඒ වේදනාව කියන වචනේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔව් එක් පීඩාවට දුකට අපි කියන මේ කොන්දි වේදනයි මගේ. බඩේ වේදනාවක් තියෙනවා. මට හරි හිතට වේදනයි. මේ එක්කම කියන්නේ මොකද්ද මේ? ඔව් දුක අමාරු පීඩාව කියන්නේ. මෙතන වේදනාව කියන්නේ විඳිනවා. ඒකත් විඳීමක් තමයි. නමුත් මෙතන විඳීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඔව් සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ වේවා තියෙන විඳීම. ඒ විඳීම බුදුරජාණන් වහන්සේ තෝරා දීපු හැටියටම මතක තියාගන්න ඕන. උන්වහන්සේ විඳීම විස්තර කළේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. ওই විදිහට අපි මතක තියාගන්න ඕනේ උක. එතකොට අපිට තේරෙනවා විඳීම කියන එකට විඳීම ගැන ඒ කියන්නේ විඳීම ගැන සම්පූර්ණ තේරුම් ගැනීමක් අපි ගන්නවා නම් අන්න ඒ විදිහට මතක තියාගත්තොත් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. විඳීම කියන්නේ රිදීම පමණක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඳීම නිත්‍ය දෙයක් හැටියටද අනිත්‍ය දෙයක් හැටියටද? අනිත්‍ය වූ විඳින දෙයට තමයි අපි මේ අවබෝධය නැති නිසා ආසාවෙන්. අය ඔබට මතකද භවයේ විස්තර කරන තැන කිව්වා අවිද්‍යාවෙන් මතක නෑනේ. මේක මතක් කරගන්න. අවිද්‍යාවෙන් වැසුණු. තණ්හාවෙන් එහෙනම් දැන් මේ වැඩපිළිවෙල යන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච වැඩපිළිවෙල. අවිද්‍යාවෙන් මේක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඒ නිසා තමයි තණ්හාවෙන් බැඳුනේ. අවිද්‍යාව සහගතව තමයි අපි විඳින්නේ. එතකොට මොකද වෙන්නේ? විඳින දේ ගැන මොකද අවබෝධයක් නැහැ නේද? ඉතින් මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ආසාව ඇති වෙන මොකද වෙන්නේ? ඒකට බැඳිලා යනවා. බැඳුණු ගිය සිටින් ක්‍රියා කරනකට විඥානේ පැලවෙනවා උපතක් කරා යන්න. ඕක තමයි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මනාකොට පැහැදිලි කරලා දෙනවා. මේ විදීම තමයි ඇලීමට හේතුව. හොඳට බලන් හිතලා වින්දනයක් නැත්තම් දෙයක ආසාවක් හටගන්නේ. ආසාවක් හටගන්නේම වින්දනයක් ඇති දෙය ගැනමයි. ඊළඟට මේ වින්දනී ඉබේ හටගත්තු එකක්ද? නෑ. නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. කුමක් නිසාද වින්දනී හටගත්තේ? ස්පර්ශය නිසා. ස්පර්ශය කිව්වේ ස්පර්ශේ 6 ආකාරයි. මොකක්ද 6 ආකාරයේ ස්පර්ශය? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශයකදී කරුණු කීයක් එකතු වෙලාද තියෙන්නේ? කරුණු 3ක් එකතු වෙලා. ඇහි ස්පර්ශය කියන්නේ නිකන් එකක් නෙමෙයි. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශය කියන්නේ කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශය නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශය දිවයි රසයයි විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශය කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසේ ස්පර්ශය මනසයි අරමුණුයි විඥානයේ එකතු වීම. මේක තමයි අපේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම සිද්ධ වෙවි තියෙන දේ. එහෙන් රූපයක් බලනකොට මේවා එකතු වෙලා.
කනින් ශබ්දයක් අහනකොට ඒව එකතු වෙලා. නාසයෙන් ආග්‍රහණය කරනකොට ඒව එකතු වෙලා. දිවෙන් රස විඳිනකොට ඒව එකතු වෙලා. කයෙන් පහස ලබද්දී එකතු වෙලා. මනසෙන් අරමුණු විඳිද්දී එකතු වෙලා. එකතු වෙලා තියෙන්නේ විද්‍යාව පහල කරගෙන නෙවෙයි. අවිද්‍යාව සහගතව. එකතු වුණාට පස්සේ විඳිනවා. විඳින දෙයට අහු වුණා. අහු වෙනවා ඉතින්. එතකොට දැන් අපි මෙහෙම දෙයක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවා කියන අවබෝධයම කොච්චර වටිනවද? මොකද කවදා හරි දවසක අපේ ජීවිතය අපි සසරින් ඈතර වෙනවා නම් ඈතර වෙන්නේ නොදන්නා නොදක්නා ජීවිතයක් තුළින්ද දන්නා දක්නා ජීවිතයක් තුළින්ද? ආන්න ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ස්පර්ශය ඉබේ හටගත්තු එකක් නෙමෙයි. මේ ස්පර්ශය අනිත්‍යයි. හේතුන් නිසා හටගත්. මොකද්ද ස්පර්ශයට හේතුව? ඔව් ආයතනයි සලායතන පත්‍ය පස්සෝ. ආයතනයි කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් මම කියන්නම් ඔබට මේක තේරුම් ගන්න තව ටිකක්. අපි ගමු ඇහැ. ඔන්න ඇහැ. මොකක් හරි වෙලා අපේ ඇහැ අන්ධ වුණා. අන්ධ වුණා කියමු. ඇහැ. අන්ධ වුණාට පස්සේ ඇහැ පේන්නේ නැහැ. දැන් එතකොට ඇහැ නැහැ. අන්ධ වුණා කියන්නේ ඇහැක් නැහැ. ඒතර ඇහැ නැත්තම් රූප ඇහැට ගෝචර වෙනවද? නැහැ. ඇහැට රූප ගෝචර වෙන්නේ නැත්තම් ඇහි විඥානය හට ගන්නවද? නැහැ. ඇහැට රූප ගෝචර වෙන්නේ නැත්තම් ඇහි විඥානය හටගත්තේ නැත්තම් ඇහි රූපයයි විඥානය එකතු වීමක් වෙනවද? නැහැ. එහෙනම් අපිට පේනවා ඇහැ හොඳට තියෙන්න ඕනේ. සජීවී ඇහැක් තියෙන්න ඕනේ. ඒකයි මේ ආයතන කියන්නේ. ඒතර කනත් එහෙමයි. දැන් මොකක් හරි අනතුරක් වෙලා කන බිහිරි වුණා. ඊටපස්සේ දැන් කන තිබුණට සජීවී කනක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ශබ්දේ කනේ වැදුනට සජීවී කනක් නැත්තම් මනසත් එක්ක කනේ සම්බන්ධේ පවත්වන්න ක්‍රමයක් නැහැ. කනේ විඥානය හටගන්නේ. කනයි ශබ්දේ විඥානේ එකතු වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක හොඳට පේනවා ස්පර්ශය හටගන්නේ ආයතන නිසාමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 නිසාමයි ස්පර්ශය ඇතිවන්නේ. මේ ආයතන 6න්මයි ස්පර්ශය ඇතිවන්නේ. දැන් මේ ආයතන 6න් අපිට ඉපදුනාම ලැබුණේ. ඉපදුනාම ලැබුණේ ඇහැ, කන, නාසය, දිව, කය, මන. ආයතන 6 ලැබුණේ. ලැබිලා ඕන ඉපදිලා පොඩි කාලේ අපි මොකද කළේ? තේරෙන්නේ නැති කාලේ අපි ළඟ පොඩි කාලෙම අපි විනෝද වෙන්නේ මොන වෙයින්ද? චූටිම කාලේ චූ කළා. චූ තලනවා. එහෙම කළා නැද්ද? ඔය කවුරුත් කරලා තියෙනවා. ඒව තමයි පොඩි කාලේ සතුටක් ලැබුවේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිද මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කරුණ මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙහා ටික ටික ලොකු වෙනකොට ජූතැලි නවත්තනවා. ඊට පස්සේ සෙල්ලම් බඩු හොයනවා. සෙල්ලම් කරත්ත. සෙල්ලම් හුලම් පෙති. සෙල්ලම් ගොන්නු. සෙල්ලම් බඩු හොයනවා. ආයේ සෙල්ලම් බඩු හොයන කාලේ ටික ටික යාගින් අයින් වෙලා මෙයා මහත දෙහිට වෙලා එනකොට මොනවද හොයන්නේ මෙයා? ඇසෙන් දකින්නා වූ ප්‍රියමනාප රූප හොයනවා. කනින් අසන්නා වූ ප්‍රියමනාප ශබ්ද හොයනවා. නාසයෙන් දැනෙන්නා වූ ප්‍රියමනාප සුවඳ හොයනවා. දිවර දැනෙන්නා වූ ප්‍රියමනාප රස හොයනවා. කයට දැනෙන්නා වූ ප්‍රියමනාප පහස හොයනවා. ආන්න හොයාගෙන යනවා. වෙන්නේ නැද්ද මේක? හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ ආයෙකට තමයි අහුවෙලා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ආයෙකට මූසපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන එක්කෙනා එතන හිටියත් ධර්මය අහන්න යා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්නවා. ඇහැ කන නාසය දිවකය මනස තමයි ස්පර්ශයට හේතුව. එතකොට මේ ස්පර්ශය අනිත්‍යයි. ඇහැ කන නාසය දිවකය මනස හටගනිද්දී ස්පර්ශය හට ගන්නවා. ඇහැ කන නාසය දිවකය මනස ඇති කල්ලි ස්පර්ශය ඇති වෙනවා. ඇහැ කන නාසය දිවකය මනස නිරුද්ධ වෙද්දී ස්පර්ශය
නිරුද්ධ වෙනවා. එහෙනම් බලන්න මේ අනිත්‍ය එක තියෙන අපිට විශේෂයෙන්ම හේතු මේ අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ අනිත්‍ය ධර්මතාවයේ තියෙන ස්වභාවය. ඒ තමයි හේතු සකස් වෙනකොට හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. යං කිංචි සමුදය ධම්මං යම් කිසි දෙයක් හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තයිද සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඔතනට එන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙකුට වෙන්නේ ඒක නෙමෙයි. විඥාන වල පැටලෙනවා, සංස්කාර වල පැටලි ඉතින් ඉන්නවා. අවබෝධයක් කරගන්නේ නැහැ. අපි ඉලක්කේ තියෙන්න ඕනේ අන්න එතනට එන්නයි. මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්. ඒක තමයි ධම්මචක්කු. ධම්මස කියන්නේ ඒක. එතනට එන්න තියෙන්නේ. එතනට එන්නේ නැතුව සමහරව පැටලෙනවා. පැටලිලා නෑ. පටිච්චසමුපාදය හොම නෙමෙයි. අපි මීට වල විශේෂ දේවල් දන්නවා. කියලා ඔන්න පැටලිලා කියනවා. ඔන්න පැටලිනවා. සංස්කාර පටලව ගන්නවා. විඥානේ පටලව ගන්නවා. නාම රූප පටලව ගන්නවා. පැටලිල්ල තුල විතරයි හැබැයි. අර මං කියාපු තැනට එන්නේ. මොකද්ද ඒ තැන? ඔව් මේකේ ස්වභාවය තමයි හේතු සකස් වෙනකොට සකස් වී යන ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ ධම්මට්ඨිති ධම්ම නියාමතා. මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. එතනට එනකොට තමයි මේ ශ්‍රාවකයා ප්‍රඥා සම්පන්න වෙන්නේ. ප්‍රඥා සම්පන්න ශ්‍රාවකෙක් වීමනේ අපිට මේකේ තියෙනවා. අපිට තියෙන ඉලක්කය. එතන අපි යන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ආයතන 6 තියෙන්නේ කුමක් ඇති කල්ලිද? නාම රූප ඇති කල්ලි ආයතන 6 ඇත. නාම රූප හේතුන් ආයතන 6 අටරන් තියෙන්නේ. මොනවද නාම රූප? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. මේවා මොනවද? නාම. දැන් බලන්න විඳීම. හඳුනා ගැනීම. විඳීම කිව්වේ වේදනා. හඳුනා ගැනීමයි කිව්වේ සංඥා. චේතනා කිව්වේ කර්මය. මේ තුනම තියෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඔන්න හතරවෙනිට ස්පර්ශයම ඒකයි. මේ තුනම තියෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යෙන් නිසා. ස්පර්ශයේ යම් තැනකද එතන විඥානේ නැද්ද? විඥානීතර ස්පර්ශයක් කොහේද? විඥානේ තියෙනවා. ඒතර මේ හතරෙම ක්‍රියාකාරීත්වයට හේතුව මානසිකාරය. මනස කියන දේ මේවැයි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෙයා මුකුත් හැදෙන්නේ නැහැ. බලන්න මේකට උදාහරණේ හරි ලස්සන මේ හැම කාරණයකටම පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝම ලස්සන කරුණු තියෙනවා. උන්නාබ කියන බ්‍රාහ්මණයා ඇවිදින් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ වෙන්වෙන් ගෝචර විෂය ඇති. වෙන්වෙන්ම ගෝචර විෂය අනුභව කරන. ඒකේ තේරුම ඇහෙන් කරන්නේ දැකීමේ කෘත්‍යය. දැකීම විතරනේ ඇහැට කරන්න පුළුවන්. ඒතකොට ඒ ඇහැට ආවේනික දේ තමයි දැකීම. කනට කරන්න පුළුවන් ඇසීම. කනට ආවේනික දේ තමයි ඇසීමේ කෘත්‍යය. නාසයට කරන්න පුළුවන් ගඳ සුවඳ දැනීම. දිවට කරන්න පුළුවන් රස දැනීම. කයට කරන්න පුළුවන්. එතකොට මේ එකිනෙකට වෙන් වූ දේවල් තමයි මේ එකිනෙකට සිද්ධ වෙන්නේ නේ. එතකොට මේ වෙන් වෙන් වශයෙන් ගෝචර විෂය ලබන මේ ඇසකද නාසය දිව කය මේ කයට තියෙන පිළිසරණ මොකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න මේ කයට තියෙන පිළිසරණ මනස. අන්න බලන්න. මනස පිළිසරණ. ඇහෙන් රූපෙ දැක්කම හිතේ මතක හිටින්නේ ඒකනේ. කනෙන් ශබ්ද ඇහුවාම හිතේ මතක හිටින්නේ ඒකයි. මනස පිළිසරණ. ඉතින් මනස පිළිසරණ වෙච්ච මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි මම තියෙන්නේ. මනසට පිළිසරණ මොකද්ද? සිහිය. සිහිය නැත්තම් ඉවරයි. අපි මේ කෙරුවාවල් ඔක්කොම තියෙන්නේ සිහිය තියෙනකන්. ධර්මයේ බලන්න ධර්මයේ කියන්නේ සිහියම පිහිටවන්න, සිහියම දියුණු කරන්න, සිහියම වඩන්න. බලන්න මනසට පිළිසරණ දියුණු කරන හැටි. කොච්චර වටිනවද? ඉතින් මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර නාම. ඒවට කියන්නේ නාම. රූපේ කිව්වේ සතර මහා භූතත් මහ භූතයන්ගෙන් හටගත්තු දේවලුත්. මේ දෙකේ සංකලනයෙන් තමයි නාම රූප කියන මේ සංකලනයෙන් තමයි ඇහැ කියන එක. ඔව් ඇහැ කියන එක පටිච්චසමුප්පාදේ සකස් වෙන ආකාරයේ ඇහැක් හැදෙන්නේ.
ඒ නාම රූප සංකලණයෙන් තමයි පටිච්ච සමුප්පාදයේ සකස් වෙන ආකාරයේ කණක් හැදෙන්නේ. ඒ නාම රූපයන්ගේ හේතුවෙන් තමයි පටිච්ච සමුප්පාදයේ සකස් වෙන ආකාරයේ නාසයක් හැදෙන්නේ. දැන් මේ ධර්මයේ තුල මේ පටිච්ච සමුප්පාදය හැදෙනවා නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතුඵල ධර්මතාවය හැදී යනවා. මේ හැදෙන දේවල් ඔක්කොම අනිත්‍ය දේවල් නේද? ඒතකොට ඒව හැදින්නේ මේ හේතුඵල ධර්මතාවයේ තුලින්. ඒකට කියන්නේ පටිච්ච සමුප්පන්න. මොකක්ද ඒකට කියන්නේ? ඇහැ කියන්නේ පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පාදයෙන් හටගත් දෙයක්. ඒතර පටිච්ච සමුප්පාදයෙන් හටගන්න දේවල් ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. ඒතර පටිච්ච සමුප්පන්න දෙයක තියෙන ලක්ෂණය මොනවාද? අනිත්‍ය දෙයක්. එතකොට නාම රූප කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ කියේ පටිච්ච සමුප්පාදයෙන් හේතු ප්‍රත්‍ය ධර්මතාවයෙන් හැදිච්ච දෙයක්. ඊට පස්සේ මේ නාම රූප එතකොට බලන්න ඇහැ නාම රූපයෙන් නම් හැදිලා තියෙන්නේ. ඇහි නාම රූප තියෙනවා. කන නාම රූපයෙන් නම් හැදිලා තියෙන්නේ. කනේ නාම රූප තියෙනවා. නාහේ දිවේ කයේ මනසේ නාම රූප තියෙනවා. මේ නාම රූපයන්ට හේතුව මොකක්ද? ඔව් විඥානේ කෝ සති නාම රූපං හෝති. විඥාන පත්‍ය නාම රූපං. විඥානේ ඇති කල්ලි නාම රූප ඇති. දැන් අපි දන්නවා අර ස්පර්ශය ගැන කතා කරනකොටත් විඥානය එතන තියෙනවා. එතකොට දැන් බලමු හිතලා මං කිව්ව ඇහැ කන්ද වුණොත් ඊට පස්සේ අන්ධ වුණාට පස්සේ එතන විඥානයක් හටගන්නේ නැත්තම් ස්පර්ශයක් උපද්දවන්න පුළුවන්ද? විදීමක් බෑ. සංඥා බෑ. චේතනා මුකුත් බෑනේ. එහෙනම් ඒ ඔක්කොටම හේතු වෙන්නේ ඇහැයි රූපයයි නිසා විඥානේ හටගත්තොත් තමයි ඒ ඔක්කොම ඇති වෙන්නේ නාම රූප. මනසේ සම්බන්ධින් මුකුත් කරන්න බෑ. ඒකයි මේ විඥානය ගැන හැමතිස්සෙම හය ආකාර විඥානය. ඇහි විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. මේ විඥානය කියන එක ගැන අපි මේ අහස පොළොව ගැටලන්න පැටලෙන්න ඕනේ. මේකේ තියෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේවා අනිත්‍ය වූ හේතු සකස් වෙන තුරු සකස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වී ගිය තැන නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන අවබෝධය තමයි මේක ඉලක්ක කරගන්න ඕනේ. ඔව් යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක තමයි දහම් ඇස. එතන තමයි අපි ඉලක්ක කරගන්න ඕනේ. ධම්මචක්කු. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේක සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හටගන්නේ. සංස්කාරات ඇති කල්ලි විඥානය තියෙනවා. කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර. කාය සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. වාචී සංස්කාර කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංස්කාර කිව්වේ සංඥා වේදනා. සමහර පටලව ගන්නවා මෙතන ඒක කියන්නේ නැත. මෙතන සංස්කාර කියන්නේ කර්මය ගැන. නමුත් පැහැදිලිවම මේ විභංග සූත්‍රයේ පටිච්චසම්පාදයේ මුල් සූත්‍ර ඔක්කොගෙම හරි ලස්සනට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා විස්තර කරනවා. දැන් අපි ගම්ම අපි ආස්වාද ප්‍රස්වාස කරනවා. අපි කය ගැන අවබෝධයකින් ඉන්නේ. විද්‍යාව පහළවද කය ගැන? කායानुපස්සනාව සම්පූර්ණ වෙලාද? කායानुපස්සනාවේ මනාකොට සිත පිහිටලා සප්ත බුද්ධංග ධර්මයන් වැඩලා විද්‍යා විමුක්ති පහළ වෙලාද? නෑ. අවිද්‍යාව සහගතව කය පවත්ත තමයි අපි මේ ආස්වාද ප්‍රස්වාස කරන්නේ. අවිද්‍යාව සහගත නැද්ද එතකොට? අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව සහගත වචනේ පවත්ත තමයි විතක්ක ਵਿਚාර කරන්නේ අපි. අවිද්‍යාව සහගත නැද්ද? අවිද්‍යාව සහගත. අවිද්‍යාව සහගතව තමයි අපි හිත පවත්වන්නේ. එතකොට මේ චිත්ත සංස්කාර සංඥා වේදනා සිතහා බෙදිලා තියෙනවා. එතකොට හඳුනා ගන්නා දේ අවිද්‍යාව නැද්ද? විදින දේ තුල අවිද්‍යාව නැද්ද? තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නකොට සංස්කාර විඥානයේ අවිද්‍යාව සහගතයි. එතනින් ඉඳලා දිගටම අවිද්‍යාව සහගත වැඩ පිළිවෙල තියෙන්නේ. අපි කියමු කෙනෙක් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටෙව්වා. අවිද්‍යාව පෝෂණය කරන වැඩේ දැන් නවත්තලා තියෙන්නේ. දැන් අවිද්‍යාව පෝෂණය වෙන්නේ නැහැ දැන්. කොහොමද සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටෙව්වා. දැන් අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණන්නේ. දැන් සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවප ගමන් අවිද්‍යාව පෝෂණයම නවතිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සප්ත බුද්ධංග ධර්මයන් සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ සප්ත බුද්ධංග ධර්මයන් මනාකොට වඩනවා.
වඩනකට මොකද වෙන්නේ? දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දකිනවා. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍ය සම්පූර්ණ කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? අවිද්‍යාව බිඳගෙන විද්‍යාව පහළ වෙනවා. ආශ්‍රවයන් ෂේ වෙනවා. පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙනවා විමුක්ති. දුකෙන් නිදහස් වෙනවා. විද්‍යා විමුක්තිය ලබා ගත්තට පස්සේ අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර මොකුත් තියනවද? දැන් රහතන් වහන්සේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේ හුස්ම ගන්නවා හෙලනවා නැද්ද? හුස්ම ගන්නවා හෙලනවා. කතාබස් කරන්නේ නැද්ද? කතාබස් කරනවා. හඳුනගන්නේ විඳින්නේ නැද්ද? හඳුන ගන්නවා විඳිනවා. නමුත් පටිච්චසමුප්පාදේ නැත. ඇයි මේ පටිච්චසමුප්පාදේ තියෙන්නේ කොහොමද? අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය ඇති වේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වේ. විඥාන හේතුවෙන් නාම රූපය ඇති වේ. නාම රූප හේතුවෙන් ආයතන හය ඇති වේ. කියන්නේ ඊට ටික ස්පර්ශය ඇති වේ. නේ අවුලක් ඇහෙන්නේ මට. හැඩට කියන්න බලන්න. නැවති කියන්නේ. එතකොට තමයි මේක ටික ටික හිතට යන්නේ. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වේ. ඔව්. විඥාන හේතු කරගෙන නාම රූප ඇති. නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇති වේ. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වේ. තණ්හාව හේතු කරගෙන උපාදාන ඇති වේ. උපාදාන හේතු කරගෙන භවය ඇති වේ. භවය හේතු කරගෙන ඉපදීම ඇති වේ. ඉපදීම හේතු කරගෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස සුසුම් වෙලීම හටගන්න. මේකට කියන්නේ වචනයෙන් පුරුදු කිරීම. ධර්මයේ ඉගෙන ගන්න එක ක්‍රමයක්. එතකොට ජරා මරණ නැති වෙන්නේ කවදටද? ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. ඉපදීම නිරුද්ධ වෙන්නේ කවදද? භවය නිරුද්ධ වෙච්ච දවසට. භවය නිරුද්ධ වෙන්නේ කවද්ද? උපාදාන නිරුද්ධ වෙච්ච දවසට. ඇයි? යමක් හට ගන්නකට හට ගන්නා ස්වභාවයෙන් යුක්ත දේ යමක් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට උපාදාන නිරුද්ධ වෙන්නේ කවද්ද? තණ්හාව නිරුද්ධ වෙච්ච දවසට. තණ්හාව නිරුද්ධ වෙන්නේ කවදද? විඳීම නිරුද්ධ වෙච්ච දවසට. විඳීම නිරුද්ධ වෙන්නේ කවදද? ස්පර්ශය නිරුද්ධ වෙච්ච දවසට. ස්පර්ශය නිරුද්ධ වෙන්නේ කවද්ද? ආයතන හය නිරුද්ධ වෙච්ච දවසට. ආයතන හය නිරුද්ධ වෙන්නේ කවද්ද? නාම රූප නිරුද්ධ වෙච්ච දවසට. නාම රූප නිරුද්ධ වෙන්නේ කවද්ද? විඥානය නිරුද්ධ වෙච්ච දවසට. විඥානය නිරුද්ධ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙච්ච දවසට. සංස්කාර නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට. ආන්න බලන්න රහතන් වහන්සේට පටිච්චසමුපාදේ නිරුද්ධයි. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. කියන්නේ ඒක ටික. නෑ. හිමීට කියන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වීමෙන් සලආයතන නිරුද්ධ වේ. සලආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල නිරුද්ධ වන්නේය. මේ ආකාරයට සියලු දුක් දුම්නස් වල නිරුද්ධ වීම සිද්ධ වෙනවා. එතකොට
මෙතන මොකද්ද අපි අවබෝධ කරගන්න තියෙන්නේ? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද? හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තය. එතකොට බලන්න පටිච්චසමුප්පාදයේ කවුරු හරි කෙනෙක් අර මුල් කොටස විතරක් අල්ලාල්ල දඟල හිටියොත් අවිද්‍යාව පත්‍ය සංඛාර කියන එක මේ නිරෝධය ගැන කතා කරන්නේ නැතුව එයාට පටිච්චසමුපාදය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ පැටලි ඉඳී විඥානය මොකක්ද? සංස්කාර මොකක්ද? භවය මොකක්ද කියේ පැටලි නම් නිවි යං කිංචි සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබට තේරෙනවද දැන් රහතන් වහන්සේට පටිච්චසමුපාදය නිරුද්ධයි. එහෙනම් ජරා මරණ ගැන අපි කතා කරන්න ඕනේ කුමක් ඇති කල්ලිද? උපතක් ඇති කල්ලි විතරයි. උපත ගැන කතා කරන්න ඕනේ භවයක් ඇති කල්ලි විතරයි. භවය ගැන කතා කරන්න ඕනේ එතකොට එහෙම බලද්දී අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච පටිච්චසමුපාද නිරුද්ධ වෙලා නම් රහතන් වහන්සේට මරණින් මතු ඇත නැත කතාවල් ගලපන්න පුළුවන්ද? එකක්වත් ගලපන්න බෑ. ඇයි හේතුව? යමකින් මනිනවද මනින්න ඕනේ එකක්වත් එතන නෑ. ඇයි? අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ මුළු පටිච්චසමුපාදයම නිරුද්ධයි. ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය මනින්න බෑ කියන්නේ. ප්‍රමාණ කරන්න බෑ කියන්නේ. ඇයි රහතන් වහන්සේ පිරිනවන් පාන්නේ පරලෝකෙ නෙමෙයිනේ. මෙලෝදී පිරිනවන් පාන්නේ. මැරිලා ඉවරලා මේ චුතිසිත ඇති වෙලා ප්‍රතිසන්දිසිත පහළ වෙලා පිරිනවන් පානව නෙමෙයි. මෙලෝදීමයි පිරිනවන් පාන්නේ. ඇයි පෙන්වා දෙන්නේ පිරිනවන් පාන හැටි? කොහොමද පිරිනවන් පාන්නේ? කීනං පුරාණං. පැරණි කර්ම ක්ෂය වුණා. නවං නක්ති සම්භවං. අලුත් කර්මයන්ගේ සම්භවයක් නැත. විරත් චිත්තා ආයතිකේ භවස්මින්. අනාගත කිසි භවයක් කෙරෙහි හිත ඇලීමක් නැත. තේ කීන බීජා. ඒ රහතන් වහන්සේලාගේ බීජය ක්ෂය වෙලා අන්න විඥාන නැමැති බීජය පැලවෙන්න බීජයක් නැහැ. අවිරුල්හි ඡන්දා. අවිරුල්ල කියන්නේ උදුරා දමා. මොනවද උදුරා දමා තියෙන්නේ? තෘෂ්ණාව. උදුරා දාලා තියෙන්නේ. නිබ්බන්ති ධීරා. ඒ ප්‍රඥාවන්ත රහතන් වහන්සේලා නිවි යනවා. යථා අයම් පදීපෝ. මේ පහන වගේ. කොයිතරම් සුන්දරද බලන්න මේවා අහන්න ලැබීම පවා. මොකද අපි මේවා අහන්නවත් වාසනාවක් කීයෙන් කීරේනාටද තියෙන්නේ. අහන්න ලැබීමත් මේක කොයිතරම් දුර්ලභයිද. ඒ නිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ එකම එක ආශ්චර්යය. ඒකාන්තයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමයි මේ ලෝකයේ තිබෙන ආශ්චර්ය වූ අద్භූත වූ ධර්මය. එකම එක ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි මේ ලෝකේ ආශ්චර්ය වූ රහතන් වහන්සේලා. මේ අසිරිමත් තුනුරුවන් ලැබුණු වෙලාවේ මේ ධර්මය හොඳට අහලා චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ. මේ ලෝකයේ කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට මගේ මේ ශ්‍රද්ධාවේ අල්ප මාත්‍රයක්වත් සොරවන්න බෑ කියන අවබෝධය ඇතිවයි. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු